කාණ්ඩායමද මෙතනට පැමිණියේ ජනාධිපතිතුමා විසින් ඊයේ රටේ ජනතාවට කිව්ව පට්ටපල් බොරු ටික ගැන ජනතාව දැනුවත් කරන්න. ජනතාව අපේක්ෂා කරපු කතාවක් නෙවෙයි ජනාධිපතිවරයා කිව්වේ. හරියට කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ. අද මේ රටේ ජනතාව වසංගතයෙන් මර බියකින් පසු වෙන්නේ. මේ රටේ බඩු මිල ඉහළ ගිහිල්ලා මේ රටේ ජනතාවට කන්න බොන්න නැත් තත්වයකටපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනය යටතේ මේ රටේ ජනතාව තුම්බියෙන්ම මරබියෙන් රෝගබියෙන් සහ දුර්භීක්ෂයටපත් වෙලා තියෙනවා. අපි එහෙනම් ජනතාව බලාපොරොත්තු වෙන්නේ බඩු මිල අඩු කරයි කියලා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මාසෙන් දෙකෙන් එන්නත් ටික ගහයි කියලා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ තෙල් මිල අඩු කරයි කියලා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපේ කුඹුරු වලට පොර ටික හම් වෙයි කියලා. නමුත් මේ ජනාධිපතිවරයා ඊයේ විනාඩි 69ක් තිස්සේ මොනවාද කතා කරේ? ජාතික ආරක්ෂාව ගැන කිව්වා. ජාතික ආරක්ෂාවේ කතාව ආවේ පාස්කුවිරිදා බෝම්බ සිද්ධිය. හොඳ බුද්ධ්‍යංශයක් ඉන්නවා කිව්වා. දැන් අවුරුදු එකමාරකට වැඩි මහානවයි බුද්ධ්‍යංශයට තාම මේකට සම්බන්ධ චූදිතය හොයාගෙන නඩු දාන්න බැරි වුණේ අයි. අඩුතරම කොමිෂන් සභාව පනත කොමිෂන් සභාවේ නිර්දේශයන්වත් ජනාධිපතිවරයාට ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. මේක හරියට පාස්කුවිරිදා සිද්ධිය හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි කිව්වා මත්ද්‍රව්‍ය පාලනය කරන්න පුළුවන්කම ලැබුණා කියලා. මට මතකයි තුමා ආරක්ෂක ඇමති කාලේ 2014 මේ රටේ මත්ද්‍රව්‍ය හෙරෝයින් ඇතුළු දේවල් කිලෝ 45යි අවුරුද්දට මත්අඩංගුවට ගන්න. යහපාලන යටතේ අපි අවුරුද්දකට කිලෝ 1000ක් 1500ක් කන්ටේනර් පිටින් අත්අඩංගුවට ගත්තා. දැන් එහෙම තියෙනවද? ගමකට ගියාම කියයි ගමේ හැමතැනම මත්කුඩු. මෙන්න රාජපක්ෂ පාලනය යටතේ වෙච්ච දේවල්. ඒ වගේම කතා කරා ආපදා ගැන. අපේ කාලේ ආපදා ආවේ නැහැ කිව්වා. අපි යහපාලන ආණ්ඩුවෙන් තමයි මම ආපදා කල්පනාකරන ඇමතිවරයා විදියට හිටියා. අපි යහපාලන ආණ්ඩුවෙන් ආපදා හැම අවුරුද්දෙම ගම් වතුර ආපදා. මේ පැත්තෙන් දකුණේ රත්නපුරේ අනිත් පැත්තෙන් උතුරේ අපි මේ රටේ සියලුම ජනතාව ස්වාභාවික ආපදා වෙනුවෙන් බිලියන 1.5ක ලක්ෂ 15000ක වාරිකයක් ගෙවලා රක්ෂණය කරලා තිබ්බා. මිලියන ගණන් මිනිස්සුන්ට ගෙව්වා. අද මොකද වෙලා තියෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ පොදු ජන පෙරමුණ ආණ්ඩුව රක්ෂණය අයින් කළා. ඊයේ පෙරේදා ඒ කාටවත් ගෙවල් වලට ගෙවලත් නැහැ, මැරිච්ච ඒවට ගෙවලත් නැහැ, ආධාර ගෙවලත් නැහැ. ඇයි මෙහෙම බොරු කියන්නේ? ඒ විතරක් නෙවෙයි ඉතවක සැමතනම සුදුස්සාට තැන දෙනවා. මොනවාද කරේ ස්වාධීන කොමිෂන් සභාව? පොලිස් කොමිසමේ, මැතිවරණ කොමිසමේ, රාජ්‍ය සේවා කොමිසමේ මේ ඔක්කොගෙම වැඩි කොටසක් ඉන්නේ පහුගිය මැතිවරණේ පොහොට්ටුවට වැඩ කළා පොහොට්ටුවේ කාර්යාලේ හිටපු කට්ටිය. මේ ස්වාධීන කොමිෂන් සභාව ටික දේශපාලනය කරකපු ජනාධිපති විදියට අපි මෙයා කරනවා. කිව්වා රජයේ සේවකින්ට මං සැලකුවා. අපේ ආණ්ඩුව රජයේ සේවකින්ගේ වැටුප දෙගුණ කළ රණුගේ කොමිසමෙන් 3000 ඉඳලා 24000ක් පඩි වැඩි කරන්න අපි තීන්දුව කරලා. මේ ආණ්ඩුව ආපු ගමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේක නැවැත්තුවා. විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප වැඩිවීම නැවැත්තුවා. මහන්නේ මේ මගේ පට්ටපල් බොරු කියලා ජනතාව මේ ජනාධිපතිවරයාට රවට්ටන්න පුළුවන්ද කියලා අපි අහනවා. කරුණා කළා කේක්කනාට නීතියේ වෙනස්කම් කළා ඒවා යම් සහන දීලා නිදහස් කිරීම කළා. ජනාධිපතිවරයා හිත කියනවා මේ බොරු ටික කිව්වයින් පස්සේ ජනතාව පිළිගනී කියලා. ජනතාව හැමතැනම දන්නවා සරුත් ෆෙල් සර්ගේ ආණ්ඩුවත් ෆෙල්. කරුණා කරලා අපි ජනාධිපතිවරයාට කියනවා බොරු කියා ජනතාව රවට්ටන්න නැතුව වහාම ඉල්ලාස් වෙන්න කියලා අපි ජනාධිපතිවරයාට කියනවා.
විපක්ෂ නායකතුමා ඊයේ වෙනකොට ජනාධිපතිතුමා ජාතිය අමතනකොට මේ රටේ ජනතාවට තියෙන ප්‍රධාන ප්‍රශ්න කීපයක් ඉස්මතු කරලා ඒවට උත්තර දෙන්න කිව්වා. ඒවට උත්තරයක් නොදී බොරු ගොඩක් කියවුවා. මේක හැදුවේ කවුද කියලා අපි දන්නේ නැහැ. හැබැයි එක එක ශේෂ්ත්‍රවල කියවපු ඒවා දිහා බලනකොට අපිට පුදුමයි. එකක් මහාමාර්ග අමාත්‍යාංශය ගැන මධ්‍යම අධිවේගී මාර්ගය ගැන කතා කරා. මම කියන්න කැමති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි කොටස මුල්ගල් තිබ්බේ 2015 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒකේ අපේ අවුරුදු 4මාර කාලය තුල ඒකේ සම්පූර්ණ අපි වන්දි ගෙවලා හමාර කරලා තියෙනවා. ඒ කියන්නේ වන්දි 7ක් ගෙවන්න තියෙන වැඩ පටන් ගන්න විතරයි තිබුණේ ඒ නායක විසුම අත්සන් කරන්න. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස. ඒකේ මුල්ගල් තිබ්බෙත් යහපාන ආණ්ඩුව යටතේ ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා අමාත්‍යවරයා හැටියට ඉන්නකොට. එහි 100%ක් වන්දි ගෙවලා හමාරයි පාර සම්පූර්ණ කරන්න මං හිතන්නේ මේ ආණ්ඩුව ආවට පස්සේ ඇදී යනවා. මොකද ඒකේ 90%ක්ම සම්පූර්ණ කරලා තිබුණා. ඒ නිසා ඒකත් කෙරුවේ ඒ කාලේ. ඒ වගේම එතුමා කිව්වා කතාවේ කැලණි පාලම ගැන. කැලණි පාලම ඒ වැඩ ආරම්භ කරේ ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ. ඒ අපි කොළඹට ඇතුළත් වෙනකොට දකින්නේ ඒ සම්පූර්ණ වැඩේ ආරම්භ කරේ අපේ ආණ්ඩුව කාලේ 2015 පසුව කැලණි පාලම. ඒ වගේම ඉඟුරුකඩේ හන්දියේ සිට වරාය දක්වා ඒ කුළුණු මත හදන අධිවේගී මාර්ගය ගැන කතා කරා. කොහොමද මේවා කියන්නේ? මේවා දැන කොහොමද බොරු කියන්නේ? මෙන්න මම ඒකේ උත්සවයට ජනාධිපතිවරයයි අග්‍රාමාත්‍යවරයයි 2019 ආරාධනා කරපු ඒ වැඩසටහන ක්‍රියාත්මක කරපු එක. ඒක කරේ අපේ කාලේ. ඒ වගේම ගුවන් පාලම් පහක් ගැන කතා කරා. ගැටඹේ ගුවන් පාලමයි කොහොවෙල ගුවන් පාලමයි ඒකට වැඩ පටන් ගන්න නියම කරලා තිබුණේ අපේ කාලේ. ඉතින් මේ වාගේ එක එක දේවල් කරපු ඒවා දැන් ඇවිල්ලා කියනවා. හැබැයි ඊට වඩා බරපතල දේ තමයි මට පුදුමයි දැන් ජනාධිපතිතුමාම කිව්වා ඊයේ කතාවේ කිලෝමීටර් 25000 කිලෝමීටර් ලක්ෂයක ව්‍යාපෘතියෙන් කිලෝමීටර් 25000ක් දැන් සම්පූර්ණ කරලා තියෙනවලු මේ අවුරුද්ද කරගෙන තියෙනවා. හැබැයි කිලෝමීටර් 25000ක් කරන්න නම් කිලෝමීටරයකට අඩුතරමින් යනවා මිලියන 25ක් යන වියදම. එතකොට කිලෝමීටර් 25000ක් රුපියල් මිලියන 25න් වැඩි කරුවම බිලියන 625ක් වෙන් කරලා තියෙන්න ඕනේ අමාත්‍යාංශයට ප්‍රතිපාදන වශයෙන්. ඒකනේ ජනාධිපතිතුමා කිව්වේ කිලෝමීටර් 25000ක් අපි කරලා තියෙනවා කියලා බිලියන 625ක් වෙන් කරලා තියෙන්න ඕනේ. හැබැයි ඒ අමාත්‍යාංශයටම වෙන් කරපු මුදල ඇලොකේෂන් එක බිලියන 110යි මුළු වසරටම හැම වැඩකටම පඩි සහිත අනිත් ව්‍යාපෘති වලට ඔක්කොටම බිලියන 110යි. හැබැයි එතුමා කියනවා කිලෝමීටර් 25000ක් කෙරුවයි කියලා. කො පෙන්නන්න කොහෙන්ද මුදල් දැම්මේ කියලා. ඉතින් මේ වගේ සම්පූර්ණ පට්ටපල් බොරු ප්‍රකාශ කරලා තියෙනවා. අපිට කනගාටුයි. මේ රට නොමග යවන එක. මිනිස්සුන්ට අද කන්න බොන්න නැති වෙලාවේ මේ පාරවල් ගැන බොරු කියනවා. එතකොට තෙල් මිල ගැන කතා කරනවා. මම නැවත කියනවා 2019 මේ රට බාර ගන්න දෙනකොට ලෝක වෙළඳ පොලේ අපි ගේන බොර තෙල් බැරලයක් ඩොලර් 60යි. අදත් ඒ බොර තෙල් බැරලය ඩොලර් 60යි. මිල වැඩිවීමක් සිදු වෙලා නැහැ. ඇයි තෙල් මිල වැඩි කරේ? එතකොට ගිය වසරේ තෙල් මිල කඩාගෙන වැටුණා. අවුරුදු 1කමාරක කාලයක් තිස්සේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80ක ලාභයක් උපයගත්තා. ඒ වගේම ඩීසල් ලීටරයකින් රුපියල් 38ක ලාභයක් උපයගත්තා. බිලියන ගාණක් උපයගෙන ස්ථායි කරන අරමුදලකට ඒක දාලා තියෙනවා කිව්වා මිල වැඩි වෙනකොට පාරිභෝගිකයාට සහනයක් දෙන්න. ඒ සල්ලි මිසින්. එතකොට ඒක ගැන කියන්නේ නැහැ. ඒ නිසා අපිට කනගාටු ඊයේ ජාතිය අමතනකොට මිනිස්සුන්ට තියෙන දවස ගානේ තියෙන පීඩනය ආමන්ත්‍රණය කරේ නැහැ. අපි විපක්ෂ නායකතුමා අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නෙත් නැහැ. ගොඩක් බොරු කිව්වා.
මිනිස්සුන්ගේ හැඟීම් ජනාධිපතිවරයා උත්සාහ කරා මේ මාධ්‍ය සංදර්ශකකින් වෙනස් කරන්න. නමුත් මං හිතන්නේ අපි කවුරුත් පිළිගන්නවා ඒකේ සීමාවක් තියෙන බව. මං කෙටියෙන් එතුමා මේ ආර්ථිකය ගැන කතා කරපු කාරණා පිළිබඳව අදහස් කීපයක් දක්වන්න කැමතියි. මේ හැමදාම කියන දෙයක් තමයි මං කියන්නම් ජනාධිපතිතුමා කියලා තියෙනවා 15 මහින්ද රාජපක්ෂ මහතුමා නව ආණ්ඩුවකට රට බාර දෙන විට අපිට ශක්තිමත් ආර්ථිකයක් තිබුණා. 107කට ආසන්න ආර්ථික වර්ධන වේගය ආසියාව තුළ දෙවන උනේ චීනයට විතරයි කියලා. මම ජනාධිපතිවරයාගෙන් අහන්න කැමතියි කවුද ඔබතුමාට මේක කිව්වේ? කියපු පුද්ගලයාව පාර්ලිමේන්තුවට එවන්න. ඉතින් අපි එතුමාගෙන් අහන්නම් කොහෙද මේවට ඔහෙට තියෙන දත්ත කියලා. මේ මහ බැංකුවේ වාර්තාවේ ඉතාමත්ව පැහැදිලිව තියෙනවා 2011-12 යුද්ධයෙන් පස්සේ විශාල ලෙස ණය අරගෙන මහා මාර්ග හදලා වරායවල් හදලා ආර්ථිකයේ ඉදිකිරීම ශාස්ත්‍රයෙන් ණය අරගෙන සෑහෙන ඉස්සරහට ආර්ථික වර්ධනය ගෙනිච්ච අපි පිළිගන්නවා 9.1ක් වුණා 2012යි. හැබැයි 2013 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙදී මේක කඩාගෙන වැටුණා 3.4ට. 3.4ට 2012යි. 2013 2014 5යි. එතකොට මේ ජනාධිපතිතුමා මේ කියලා තියෙන්නේ සත්‍යයක් නෙමෙයි. ඊළඟට ජනාධිපතිතුමා කියනවා මේ විදේශ සංචිත ශක්තිමත් වුණා, ණයබර ලිහිල් වුණා, මුළු රටම වැඩබුමක් වුණා කියලා. අත වශයෙන්ම ඒ ජනාධිපතිතුමාගේ කතාව අහගෙන ඉන්නකොට මම කල්පනා කරා පව් කියලා අසරණ වෙලා එතුමාව. මොකද මේ විදේශ ණය ලිහිල් වුණායි කිව්වා. අත වශයෙන්ම 2010 මේ කට්ටිය එනකොට අපේ විදේශ ණය තිබුණේ ඇමරිකන් ඩොලර් බිලියන 21.4යි. මේ කට්ටිය යනකොට 2014 ඒ ණය ඇමරිකන් ඩොලර් බිලියන 42.9යි. ඒ කියන්නේ 100%කින් වැඩි කරා. ඊට පස්සේ 2019 මේ යහපාලන ආණ්ඩුව යනකොට 100 ඩොලර් බිලියන 54.8යි. ඒ කියන්නේ 128කින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ කියන්නේ සම්පූර්ණයෙන්ම අසත්‍ය කාරණා කියලා කනගාටුවෙන් හරි ජනාධිපතිතුමාට කියන්න සිද්ධ වෙනවා. ඊළඟට කිව්වා 2019 වන විට රටේ ආර්ථික වර්ධනයේ 2.1ට අඩු වෙලා තිබ්බා කියලා. අත වශයෙන්ම 2019 වෙනකොට 100ට යම් කිසි විදිහකට අඩුවීමක් තිබ්බා තමයි. නමුත් 2.3යි. 2.1 නෙමෙයි. ඊට පස්සේ කිව්වා රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7400 සිට රුපියල් බිලියන 13000 දක්වා වැඩි කරා. ජනතාව මත බදු බර දෙගුණයක් කරා. භාණ්ඩවල මිල අසීමිත ලෙස වැඩි වුණා කියලා කිව්වා. දැන් මම පෙන්නන්නම් ඒකේ ඇත්ත කතාව. 2019 ණයබර තිබුණේ රුපියල් බිලියන 13000යි. 2015 ආණ්ඩුව එනකොට තිබුණේ 7400යි. එතකොට ඒක හරි. රුපියල් බිලියන 5600කින් ණයබර වැඩි වුණා. හැබැයි ඒ ගිය මාස 12ට හරි ගිය මාස 12ට රුපියල් බිලියන 2089කින් ණයබර වැඩි කරා. ඒ කියන්නේ රුපියල් බිලියන 13000ට තිබිච්ච ණය 2020 අවසාන වෙනකොට රුපියල් බිලියන 15000ට වැඩි කරා. අවුරුදු 5කින් එහෙමත් නැත්නම් මාස 60කින් වැඩි වුණේ රුපියල් බිලියන 5400යි. නමුත් මාස 12කින් වැඩි වුණා රුපියල් බිලියන 2089ක්. ඊළඟව කියනවා මේ ගිය ආණ්ඩුව කාලේ බදු මිල ජනතාවගේ බදු බර දෙගුණ වුණාලු. මම ඒකත් කියන්න. අනේ ඇත්තටම ජනාධිපතිතුමාට කවුද මේවා කියන්නේ? ඒ මිනිස්සුව ඇයි මේ විදියට මේ නොමග අරින්නේ? දැන් බලන්න 2014 මේ ජනතාව මත බදු බර දෙගුණ වුණා කියලානේ කියන්නේ. එතකොට මේ බදු බර මනින්නේ ජලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව බදු කොච්චර ගහනවද කියලා. හරිනේ? බදුත් වැඩි වෙනවා, ජලදේශීය නිෂ්පාදනයත් වැඩි වෙනවා. එතකොට ඒ සාපේක්ෂව බලන්න. එතකොට 2014 බදු සම්පූර්ණ අරගෙන තිබුණේ 1050 බිලියන. ඒ කියන්නේ
දළදේශන නිෂ්පාදනයේ සාපේක්ෂව 10.1යි. හැබැයි 2019 එක 11.6යි. ඒක කොහොමද දෙගුණ වෙලා තියෙන්නේ? 10.1 11.6 වෙනකොට දෙගුණ වෙලාද? ඉතින් ජනාධිපතිතුමාට මේ කියන්න වෙනවා මේවා කියලා තියෙන ඇත්ත නෙවෙයි. ඊට පස්සේ කිව්වා මේ බඩු මිල අසීමිත ලෙස වැඩි වුණාලු. දැන් 2015 ජාතික පාරිභෝගික මිල දර්ශනය කියන්නේ උද්දමනය කීයද තිබුණේ 3.8යි. 2019 ඉවර වෙනකොට කීයද තිබුණේ 3.5යි. එහෙනම් මේ බඩු මිල වැඩිවීමේ වේගය අඩු වෙලානේ. ඇයි මේ ජනාධිපතිතුමා කියන්නේ වැඩි වෙලා දෙගුණ වෙලා කියලා? දෙගුණ වෙලා නෙමෙයි අඩු වෙලා. හරි මේ සියලු දත්තවල වගකීම මම පුද්ගලිකවත් සමගි ජන බලවේගයේ හැටියට අපි සියලු දෙනාම බාර ගන්නවා මේක මහ බැංකුවේ වාර්තාවට අනුකූලව කියන්නේ. හැබැයි අද කීයද උද්දමනය? අන්න සිකුරාදා මේ ඊයේ ඉදිරිපත් කළා තියෙනවා වාර්තාව මහ බැංකුවේ. මැයි මාසේ 6.1යි. අන්න දෙගුණ වෙලා තියෙන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. හරි? හැබැයි ඔය කවුරු කෙසේ කොහොම කිව්වත් උද්දමනය ප්‍රතිශතයක් හැටියට ඊයේ වාර්තාවේ තියෙනවා පිටකොටුවේ සම්බ කිලෝ එක රුපියල් 145යි කැකුළු කිලෝ එක රුපියල් 105යි. හැබැයි ගැසට් එකේ තියෙන්නේ රුපියල් 98යි. අවුරුදු කලින් තිබුණෙත් 98ට අපි බාර දෙනකොට තිබුණේ සම්බ එක 90යි නාඩු එක 85යි. හැබැයි එළියේ ඊටත් වඩා වැඩි. බෝංචි කිලෝ එක අවුරුද්දට කලින් 128යි අද 302යි. වම්බටු කිලෝ එක අවුරුද්දට කලින් 100යි අද 175යි. පෝල් ගෙඩි අවුරුද්දට කලින් 56යි අද 93යි. මහ බැංකුවේ වාර්තාවලට අනුව නමුත් එළිය මාකට් එකේ ඊට වඩා වැඩි. ඔය තමයි මේ ජනාධිපතිතුමා කියපු ඒ දෙවෙනි කාරණාවේ ගැටලුව. තුන්වෙනි කාරණාව තමයි එතුමා කියනවා මේ කර්මාන්ත ඉතාමත්ම නරක විදිහට බලපෑවා මේ කොරෝනා එක. ලංකාවට ඇමරිකන් ඩොලර් බිලියන 5ක ඇඟලුම් තිබුණා ඒක අඩු වුණා. අපනයන ආදායම අඩු වුණා. විදේශ ශ්‍රමිකයෝන්ගේ ආදායම අඩු වුණා. මෙන්න මෙහෙම කියනවා. ලංකාවට ලැබුණු විදේශ ප්‍රේෂණ මේ නිසා අඩු වුණා කියලා. අනේ ජනාධිපතිතුමා මේක එහෙම නෙමෙයි. විදේශ ප්‍රේෂණ වැඩි වුණා. මොනවද මේ කියන්නේ? ඇඟලුම් ආදායම අඩු වුණා කිව්වනේ. හරි. 2019 ඇමරිකන් ඩොලර් බිලියන 5.5යි. 2020 බිලියන 4.4යි. ඔව්. බිලියන 1.1කින් ආදායම අඩු වුණා. හැබැයි මේ ඇඟලුම් පිටරට අරින්න රෙදිපිලි පිටරටින් ගේනවා. එතකොට රෙදිපිලි වලට වියදම් වුණා ඩොලර් බිලියන 2.9ක් 2019 20 වියදම් වුණේ ඩොලර් බිලියන 2.3යි. එතකොට ඩොලර් මිලියන 574ක් ඉතුරු කරගත්තා. තෙල් ආදායම තෙල් වලට ඉන්ධන වලට ආනයනය කරන්න ගෙවුවා ඩොලර් බිලියන 3.9ක් 2020 එක අඩු වුණා ඩොලර් බිලියන 2.5ට. ඒ නිසා එතනොත් ඉතුරු කරගත්තා ඩොලර් බිලියන 1.4ක්. ඒ නිසා ඇත්ත වශයෙන්ම උනේ අනිත් එක තමයි මේ ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ. ගරු ජනාධිපතිතුමනි 2019 විදේශ ප්‍රේෂණ ලංකාවට ආවා ඩොලර් බිලියන 6.7ක්. 2020 විදේශ ප්‍රේෂණ ආවා ඩොලර් බිලියන 7.1ක්. ඉතින් ජනාධිපතිතුමනි මේ 6.7 ඉඳලා 7.1 වෙනකන් ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා. ඔබට මේ බොරුව කියපු මිනිස්සයාට කතා කරලා අහන්න ඇයි අයිසේ මට මේක කිව්වේ කියලා. හරි? ඊළඟට මේකෙන් අවසාන ප්‍රතිඵලය තමයි අපි කියනවා ජංගම ගිණුම. ඒ කියන්නේ අපනයන ආනයන භාණ්ඩ සේවා ප්‍රාථමික මේ ගිණුම ද්විතීයික ගිණුම මේ ඔක්කොම එකතු කරාම ජංගම ගිණුම ඩොලර් 760කින් මිලියන ශක්තිමත් වෙලා තියෙනවා. හරි ඒකේ දෙපැත්තක් තියෙනවා ඔය කාසිය. එක පැත්තක් විතරක් කතා කරන්න එපා ජනාධිපතිතුමනි දෙපැත්තක් කතා කරන්න. ඊට පස්සේ මම මීට වඩා කතා කරන්න යන්නේ නැහැ. තව ප්‍රධාන කාරණා දෙකක් ගැන කතා කරන්න. එතුමා කියනවා මේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම වැටිලා ඊළඟට කුඩා හා මධ්‍යම පරිමාණයේ ඒවා සම්පූර්ණයෙන්ම වැටිලා කියලා. වැටිලා තමයි. අපි කවුරුත් දන්නවා වැටිලා කියලා. දැන් කියනවා ඒ කට්ටියව බේර ගන්න ක්‍රියාත්මක වුණාලු. බේර ගන්න ක්‍රියාත්මක වෙලා නැහැ.
සංචාරක සහ ඒකට අනුබද්ධ කට්ටියට වෙච්ච දේ සහ වෙන දේ අපි මේ රටේ ජීවත් වෙන මිනිස්සු හැටියට දකිනවා පේනවා. හරි මේ මිනිස්සුන්ගේ වාහන අර පොඩි ළමයෙක්ගේ බෙල්ල මිරිකලා සීස් කරපු එක මුළු ලංකාවේ සියලු දෙනා දැක්කා. හරි ඊට වඩා මීට වඩා ඵලදායී වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. හරි බැංකු වලට යම්කිසි සහනාධාරයක් මොරටෝරියම් එකක් දීලා තියෙනවා බැංකු වලට පුද්ගලයෝ ගත්ත ණය ගෙවන්න. නමුත් දැන් ඒ පරණ ණයයි අලුත් ණයයි මොරටෝරියම් ඉවර වෙලා ණය පිට ණය බදු පිට පොලිය පිට පොලිය ගෙවන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ජනාධිපතිතුමා මේක මෙහෙම කියලා හරියන්නේ නැහැ. මීට වඩා වැදගත් විදියට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා තමයි අපිට කියන්න සිද්ධ වෙන්නේ. තව එක කාරණාවක් කියන්නම් මම ඊට පස්සේ මේක නවත්තන්න. කාරණා දෙකක්. මේ සහන ආධාර ජනාධිපතිතුමා කියනවා මේ සමෘද්ධියට බිලියන් 50ක් දුන්නාලු බෙහෙත් වලට රුපියල් බිලියන 90ක් දුන්නාලු ආබාධිත සොල්දාදුවන්ට යම්කිසි ප්‍රමාණයක් දුන්නාලු සහන ආධාර දුන්නාලු. ඊට අමතරව මේ දෛනික 5000 ගෙවන්න තවත් සහන ආධාරයක් දුන්නලු. ඉතින් ජනාධිපතිතුමනි මේ සහන ආධාර හැමදාම දෙන සහන ආධාර. මේ ඔබතුමා මේ හිතනවා නම් මේ ඔබතුමා සහන ආධාර වගේක් දුන්නා මිනිසුන් විශ්වාස කරයි කියලා මං කියන්නම් දීපු සහන ආධාර. උදාහරණයක් හැටියට 2014 හරි මේ පාසල් පෝෂ්‍යදායී ආහාර වැඩසටහනට බිලියන 3.7ක් දීලා තියෙනවා. ඒක බිලියන 5 වෙනකන් වැඩි වෙලා තියෙනවා 2019. ඒක බිලියන 2.3 වෙනකන් අඩු වෙලා තියෙනවා 2020. ඊට පස්සේ පෙළපොත් 2014 දීලා තියෙනවා බිලියන 2.7. ඒක බිලියන 4.6ට වැඩි වෙලා තියෙනවා ඒ අවුරුදු පහේ. ඊළඟට නිල ඇඳුම් බිලියන 3.5 ඉඳලා බිලියන 3.7ට. ඊළඟට සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය සතපහක්වත් දුන්නේ නැහැ බිලියන 1.8. ගැබිනි කාන්තාවන්ට පෝෂණ මල්ල එහෙම එකක් රාජපක්ෂලා දුන්නේ නැහැ. ඒක ගිය පාර ආණ්ඩුවෙන් දුන්නේ බිලියන 5.2. යනාදී වශයෙන් මේවා හැමදාම දෙන සහන ආධාර. මේක ජනාධිපතිතුමා මාධ්‍ය අමතලා ಜಾති අමතලා කියන්න ඕනේ නැහැ. මම සහන ආධාර දුන්නා කියලා. ඒක හැමදාම වෙන දෙයක්. අවසාන කාරණාව තමයි එතුමා කියනවා මේ 7 ඒ කියන්නේ තම පොයින්ට් නම්බර් 7 එකේ එතුමා කියනවා මේ විදේශ විනිමය ආදායම් අඩු වුණාට රජය විසින් පිටරට මූල්‍ය මේ ආයතන වලට ගෙවිය යුතු ණය ගෙවුවා විවිධ රජයන් විසින් ගෙන තිබුණු ණය නිසා මේ වසරට ඇමරිකානු ඩොලර් බිලියන 4ක් ගෙවන්න සිද්ධ වෙනවලු. අනේ ජනාධිපතිතුමනි දැන් එන මාසේ ඩොලර් බිලියනයක් ගෙවන්න තියෙනවා. මේ අර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර. ඒක ගත්තේ ඔබතුමාගේ සහෝදරයා. නැතු මේ යහපාලනය ගත්ත එකක් නෙමෙයි. දැන් මාස කිහිපයකට කලින් තවත් ඩොලර් බිලියනයක් ගෙවුවා. ඒක ගත්තෙත් ඔබතුමාගේ සහෝදරයා. යහපාලනය ගත්ත ණයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔබතුමා මේ කියන්නේ හරියට නිකන් මේ ගිය ආණ්ඩුව ගත්ත ණය මේ අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ ගත්ත ණය වලින් මොකක් හරි පළදායී වැඩක් කරා නම් ඒව ගෙවන්න තිබ්බා. හරි නෙළුම් කුරුණ කියලා හැමතැනම දැන් ඒක පෙන්නනවා ලයිට් දානවා රැයට. එච්චරයි එකෙන් කරන්නේ. ඒකෙන් 7-5ක්වත් ආදායමක් ලැබෙන්නෙත් නැහැ. නමුත් ඒ ණය ටික අපි ගෙවන්න ඕන. හරි මෙවැනි කාලේ ගන්නෙ නැහැ. නමුත් මේ වගේ ණය විශාල වශයෙන් අරන් තියෙනවා. මම ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාට කියනවා ඩොලර් බිලියන 4ක් නෙමෙයි ජනාධිපතිතුමා ඔබතුමාට මේ අවුරුද්ද ගෙවන්න තියෙන එන මාස 12ට ඔබතුමාට තියෙනවා ඩොලර් බිලියන 7.3ක් ගෙවන්න. ඒකේ මිනිහකිනුත් අහන්නේ ඇයි මේ මට බොරු කිව්වේ කියලා. මේ මැයි ඉඳලා එන අප්‍රේල් වෙනකන් ඩොලර් මිලියන 7318ක් තියෙනවා ගෙවන්න. මේ ස්වෛරී බැඳුම් කර 1500යි බිලියන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර බිලියන 3.4 බිලියන 4.4යි පොලිය ගෙවන්න තියෙනවා බිලියන 1.4 7318ක් ගෙවන්න තියෙනවා. හැබැයි අතේ තියෙන්නේ 4018යි. එහෙමත් නැත්නම් මිලියන 4018යි ඩොලර්. ඒ කියන්නේ ඩොලර් බිලියන 4යි. ඒ ඩොලර් බිලියන 4ෙන් රත්තරන් ටික අයින් කරාම අතේ තියෙන ඩොලර් බිලියන 3.5යි. 3.5යි ඩොලර් බිලියන අතේ තියෙන්නේ ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 7ක්. ඉතින් ජනාධිපතිතුමනි ඔබතුමා හිතනවට වඩා මේ ආර්ථික ප්‍රශ්නේ බැරෑරු. හරි ඔබතුමාට මේ කතාව හරියට ඒ කියන පුද්ගලයෝ කියලා නැහැ. ඉතින් ඒ නිසා අද විශාල අර්බුදයක ඉන්නවා. අපි බලාපොරොත්තුනේ ජනාධිපතිතුමාගෙන් කොහොමද මේ අර්බුදයෙන් අපි එළියට ගන්නෙ? බංග්ලාදේශයෙන් 200ක් ගත්ත ඩොලර් මිලියන තව කවකින් හරි රටකින් තව කීයක් හරි ගන්නවද? එහෙමත් නැත්නම් වෙන මොකක් හරි ක්‍රියාමාර්ගයක් තියනවද?
ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තුනේ ජනාධිපතිතුමාගෙන් කියන්නේ මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා අපි කොහොමද ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩේ බේරගන්නේ කියලා. නමුත් ඒ කිසි දෙයක් කියන්නේ නැතුව නිකම් මේ බොරු දත්ත වාගයක් කියලා ජනතාව මුලා කරන්න ලැවැට්ටුවට ජනතාවගේ හිතේ තියෙන දේ ජනතාවට ඔබ ගැන තියෙන හිතේ තියෙන රැඳිලා තියෙන දේ මේ මාධ්‍ය සාකච්ඡාවකින් වෙනස් කරන්න බෑ කියන එක කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. අතිගරු ලියලා තිබුණේම ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජාතිය ඇමතීම විනාඩි 69කින් ජාතිය අමතලා 69 ලක්ෂයක් ජනතාව නැවත වතාවක් සිහිපත් කරලා තෙල් වැඩි කරන වෙලාවෙත් 69ක් මතක් කරා වගේ ජාතිය අමතන වෙලාවෙත් මේ 69 ලක්ෂයක් ජනතාව මතක් කරලා ඉදිරිපත් කරපු අර අපේ හර්ෂදි සිල්වා මැතිතුමා කිව්වා වගේ මේක අයවැය වාර්තාවක්. එහෙම නැත්නම් විගණන වාර්තාවක් ඉදිරිපත් කරා. එහෙම නැත්නම් වාර්ෂික වාර්තා ඉදිරිපත් කරනවා අපි දැකලා තිනවා. වාර්ෂික වාර්තාවේ වෙච්ච දේවල් තමයි වාර්තා කරන්නේ. නමුත් කොහොමද මේකෙන් එළියට එන්නේ කියලා ඉදිරිපත් කරේ නෑ විතරක් නෙවෙයි මේකේ කියපු කරුණු කාරණා රාශියක්ම මේ වෙනකොට සමහර ඒවා සත්‍යයෙන් තොර සහ සත්‍යයට බොහෝ දුර කාරණා කියන එක මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. දැන් ලෝකේ එන්නත් කරන යතින් ඉදිරියෙන්ම ඉන්න රටක් කියලා අපි කියනවා. හැබැයි ලෝකේ රටවල් තියෙනවා 164, 153, 144 ආදී වශයෙන් ඉදිරියෙන් මෙන්නත් කරන්නේ තියෙන රටවල් ඕනෑ තරම් තියෙනවායි කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ලෝකේ බලවත් රටවල් පවා පසුබහින විට අපේ රටේ රෝගීන්ගේ අඩුවීමක් තියෙනවායි කියනවා. රාජ්‍යමත්තුමා ඒව ගැන පැහැදිලි කරයි. හැබැයි PCR ප්‍රමාණය අඩු කරනකොට මේකේ අඩුවීමක් දකින්නට ලැබෙනවා කියන එක ඉතින් ආයිත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙතුමා කියනවා මම හැම විටම ක්‍රියා කරන්නේ සැලසුමකට අනුව කියලා. රිවර්ස් කරපු ගැසට් කන්දරාවෙන් අපිට කියන්න පුළුවන් කොච්චර සැලසුම් සහගතව වැඩ කරන්න කියලා. හැබැයි ඉතින් අපිට එකක් තේරෙනවා. ඊ타ත්ම සැලසුම් සහගතව 20 වෙනි සංශෝධනය දාලා ද්විත්ව පුරවැසිකම අයින් කරගෙන තමන්ගේ සහෝදරයා පාර්ලිමේන්තුවට ගේන්න 20 වෙනි සංශෝධනය හරහා අධිකරණයේ බලය තමන්ගේ අතට අරගෙන නඩු වලින් තමන්ට ඕන අය නිදහස් කරන්න මරණ දණ්ඩනය හිමි වෙච්ච අයට නිදහස දෙන්න අන්න ඒ වගේ තමන්ගේ සැලසුමට අනුව තමන්ගේ න්‍යාය පත්‍රයේ තියෙන වැඩ ටික කරගන්න නම් එතුමා ඊ타ත්ම දක්ෂ ලෙස සැලසුම් කරලා තියෙනවා කියන එක අද රටේ මිනිස්සු ඊ타ම ඕනෑකමින් කතා කරනවා කියන එක මතක් කරනවා. මේ එකක්වත් ජනතාවට සහන සලසන ඒවා නෙවෙයි. තමන්ට සහ තමන්ගේ ගජමිතුරන්ට ලාභ ලබන්න මේ නඩු වලින් බේරෙන්න ඒ වලට සැලසුම් සකස් කරන්න ඉතාමත්ම දක්ෂයි. එහෙම නැත්නම් රිවර්ස් කරපු ගැසට් කන්දරාවෙන්ම කියා ගන්න පුළුවන් කොච්චර සැලසුමකට අනුව වැඩ කරනවද කියලා. වගකීම් යුතු තනතුරු වලට සුදුසු පුද්ගලයන් පත් කරා කියලා කියනවා. ඒකත් ඉතින් ඉල්ලා අස්වෙච්ච ඒ සමහර පත් කරපු නිලධාරීන්ගෙම බලා ගන්න පුළුවන් කී දෙනෙක් නිලධාරීන් ඉල්ලා අසුනාද ඉන්න බෑ වැඩ කරන්න බෑ සහ මේ ඇත් එක කරන්න බෑ කියලා. ඒ විතරක් නෙවෙයි සමහර ආයතන වලට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළුව මිලිටරිකරණය කරගෙන සුදුසු පුද්ගලයෝ දාගෙන අද අනාගෙන තියෙන තරම ඔබතුමාට නොදැනුණාට මුළු රටේ ජනතාවට දැන් හොඳින් දැනෙනවා කියන එක අපිට තේරෙනවා කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒත් එක්කම කිව්වා කොරෝනා පළමු පොකුරට රට වැහුවාගේ මොකද්ද 20 මේ ගැන මම කතා කරන්නේ නැහැ. මෙතුමා විස්තර කතා කරන නිසා ඉදිරියේදී. ඒ වගේම මාස 3ක් වාර්තා වුණේ නැහැ කිව්වා රෝගීන් එක අමූලික බොරු එහෙම වාර්තා වුණා. සමහර රාට කිව්වා මේ සමහර ජන කොටස් සහයෝගය ලබා දුන්නේ නැහැ මේ කොරෝනා පාලනයට කියලා. එතනත් ජාතිවාදය තමයි මතු කරන්න උත්සාහ කරේ. සමහර ජන කොටස් ඒ උත්සාහ කරා එතනදී ජාතිවාදය මේක ඇතුළට ගේන්න. එතකොට රසායනික පෝර ගැන කතා කරා. රසායනික පෝර ඉතාමත්ම භයානක දෙයක් විදියට පැහැදිලි කරා. හැබැයි ජනාධිපතිතුමනි රසායනික පෝර භයානක නම් මහින්ද රාජපක්ෂ තමුන්ගේ සහෝදරයා පෝර නිකන් දීලා තමයි පෝර ප්‍රමාණය රටේ වැඩි වැඩියෙන් පාවිච්චි වෙන්න පටන් ගත්තේ. අනිත් පැත්තට නිකන් පෝර දෙන්න ඔබතුමාලා 2019 මැතිවරණ වෙලාවේ නිකන් පෝර දෙනවා කියලා කිව්වේ. ඒ රටේ මේ රටේ ජනතාව රැවැට්ටීම සඳහාද කියලා අපි අහනවා. ඒක නෙමෙයි ඇත්ත. ඔබතුමාලා මේ පෙළෙන ඩොලර් සාගතේ නිසා අවුරුදු 10කින් කාබනික පෝර ගේනවයි කියපු එක හිතුමතේ ක්ෂණිකව කරන්න තීරණය කරේ. තමුන්ගේ මේ ඩොලර් සාගතේ නිසායි කියන එක තමුන්නාන්සේට පිළිගන්න තිබුණයි. අපි අමාරුකම නිසා තමයි මේක නැවැත්තුවේ කියලා. මේ වෙනකොට ගොවි ජනතාව වැටිලා ඉන්න අමාරුවයි. තුමා කිව්වා මේ කන්නේට ඕන තරම් පෝර තියනවා කියලා. පෝරවල තියෙන හිඟතාවය සහ මේ වෙනකොට අස්වනු පාළු වෙලා ගොවීන්ට ඇති වෙලා තියෙන ප්‍රශ්න
ප්‍රශ්නය ඊයේ රෑ වෙනකොට එල්ලුව අත්තනුගලු වංශයෙන් අපේ දුරකථන වලට සහ සමාජ මාධ්‍යවල දාලා තිබුණු අදහස් වලින්ම ඔබතුමාට තේරුම් ගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. එතකොට පාසල් වලට ෆයිබර් ඔප්ටික් 10000ක් කනෙක්ට් කරලා තියෙනවා කියලා කිව්වා. අපි කියන්න කැමති ඩිජිටල් අමාත්‍යාංශය යටතේ 2015 2019 කාලේ තමයි මේකෙන් යම් කොටසක් ඉෂ්ට කරේ. අද වෙනකන් ඊට වඩා වැඩියෙන් තවත් මේක සම්බන්ධ කිරීමක් කරලා නැහැ. ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ අපේ දරුවන් ඉතාමත්ම හොඳින් අධ්‍යාපනය හදාරනවා කියලා කිව්වා. ඔබතුමා ටීවී බලන්නේ නැද්ද? ඔබතුමාට සමාජ මාධ්‍ය බලන අය කවුරුවත් කියන්නේ නැද්ද? ගස් ගල් වල උඩ නැගගෙන, වහල්වල් උඩ නැගගෙන, කඳුව උඩට නැගගෙන ගිහිල්ලා ඔන්ලයින් සිග්නල් එක හොයාගන්න දරුවෝ දරන උත්සාහය ඔබතුමාට තේරෙන්නේ නැද්ද? එතකොට දරුවන්ගෙන් 100ට කීයකට මේ ස්මාර්ට් දුරකථන සුහුරු දුරකථන තියෙනවද කියන එක ඔබතුමා දන්නේ නැද්ද? මේ රටේ 100ට කීයකට මේ ස්මාර්ට් දුරකථන පාවිච්චි කරන්න හැකියාව තියෙනවද කියලා ඔබතුමා දන්නේ නැද්ද? එක පවුලේ දෙන්න තුන් දෙනා ඉන්නකොට එක ස්මාර්ට් දුරකථනයක් තිබුණත් පාඩම් 3ක් යනකොට උගන්වන්නේ කොහොමද කියලා ඔබතුමා දන්නේ නැද්ද? පාසල් වලට මේ සම්බන්ධතා තිබුණට ගෙවල් වල ඉන්න ගුරුවරුන්ට මේ සම්බන්ධතා තියෙනවද? ඒ වලට පහසුකම් සැපේනවද? මේ මුකුත් දන්නේ නැතුව අද පසුබට ළමයින් හැකියාවන් පහසුකම් නැති සියලු දරුවන් ඉතාමත්ම පසුගාමී තත්වයටපත් වෙලා පුළුවන් අය ස්මාර්ට්ෆෝන් තියන අය ටැබ් තියන අය පරිගණක තියන අය අන්තර්ජාල පහසුකම් ලේසියෙන් ළඟා කරගන්න පුළුවන් දරුවෝ ඉගෙන ගනිද්දි වැඩි හරියක් දුප්පත් මේ රටේ මිනිස්සු අහිංසක දරුවෝ අද අධ්‍යාපනය ලබන්නේ නැතුව පරම්පරාවක අධ්‍යාපන ගැප් එකක් අනාගතයේදී නිර්මාණය වෙනවයි කියන එක ඔබතුමාට නොතේරීම පිළිබඳව අපි බොහොමත්ම කනගාටුවටපත් වෙනවා. විදේශගත ශ්‍රමිකයන් ගැන ඔබතුමා කතා කරා. ඔබතුමා ලොකුවට කතා කරා චීනයේ වුහාන් නගරයේ ඉඳලා 34 දිනක් සිසුන් ගෙන ආපු එක. ඒක ඉතාමත්ම හොඳයි. ඔබද අපේ රටේ විතරද එහෙම මුලින්ම ගෙන ආවේ කියලා ඔබ සඳහන් කරා. අපි විතරක් නෙමෙයි බොහෝ රටවල් වලින් තමන්ගේ ශිෂ්‍යයන් ගෙන්න ගත්තා. ඒ වෙලාවේ ඒකත් බොරු. හැබැයි ඊට අමතරව ඔබතුමාට කියන්න ඕනි හිර වෙලා හිටපු අපේ විදේශගත ශ්‍රමිකයෝ ලංකාවට ගෙන්න ගත්තේ නැහැ. සමහර වෙලාවට කිව්වා ඒවා මිනිස් බෝම්බ කියලා. ඒ වෛරස් ගේන්න කියලා කිව්වා. එහෙම කියලා අපේ මිනිස්සු දුක් විඳ ඒ රටවල් වල. කන්න නැතුව මැරුණා. ලෙඩ හැදිලා පාරවල් ගානේ මැරුණා. විදේශගත ශ්‍රමිකයෝ විඳපු දුක, විදේශගත ශ්‍රමිකයෝ වෙච්ච අමාරුව ඔබතුමා නිකමටවත් මතක් කරේ නෑ අය කොච්චර කැපවීම කරාද කියලා. ඔවුන්ගෙන් එන ඩොලර් ගානේ අඩුවීම විතරයි ඔබතුමා කතා කරේ. හැබැයි මතක තියාගන්න මීට කලින් ජපානයට යවන්න අපි සූදානම් කරලා තිබුණා. ඒ සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරලා තිබුණා. කොරියාවට යවන්න සියල්ල සූදානම් කරලා ගිවිසුම් ඇවිල්ලා තිබුණා. අද වෙනකොට ජපානයට යවීම කෙසේ වෙතත් ගිවිසුම් ගත වෙලා ඉන්න කොරියාවට සූදානම් කරපු දරුවෝ ටිකවත් යවා ගන්න තමුන්නාන්සලාට බැරි වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ ගිවිසුම මේ වෙනකොට අක්‍රිය තත්ත්වයටපත් වෙලා තියෙනවා. අපි කියන්නේ මේ හවුස් මේඩ්ලා විදියට නැත්තම් සුළු සේවකයෝ විදියට පිටරට යවන්නේ නැතුව 2015 2019 කාලේ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා තලතා අතුකෝරළ ඇමතිතුමියත් සූදානම් කළේ මේකෙදි පුළුවන් තරමින් පුහුණු ශ්‍රමිකයන් පිටරට යවන්න වැඩි ආදායම් ලැබෙන අය යවන්න. ඒ සඳහා ගත්තු කිසිදු වැඩපිළිවෙලක් නැතුව අද ඩොලර් අඩුවීම පිළිබඳව කතා කරනවා. ඕන් විඳපු දුක පිළිබඳව සත පහක්වත් ගාණක් නැතුව මේ වෙලාවේ කතා කරනවා කියන එක මම මතක් කරනවා. ඒ වගේම වැව් 4000ක් හරනවා කියලා කිව්වා. අපි දැක්ක වැව් 4000ක වැව් 14000ක් හරනවා කියලා. වැව් 14000 හරන හැටි අපි දැක්කා. අර චීන හමුදා නිල ඇඳුමට සමාන වූ ඇඳුමකින් සැරසුණු පිරිසක් තිස්ස මහාරාමයේ ඓතිහාසික වැව හරනවා දවසකට මෙට්‍රික් ටොන් 1000ක් 100ක් එළියට වැලි අදින මැෂින් එකක් දාලා ඉතාමත්ම වේගෙන් හරන්න පටන් ගත්තා. පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන තැනක් චීනයට දීලා හරන්න. මොකක්ද මේකේ බලාපොරොත්තු? අද වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වෙලා මාධ්‍ය මැදිහත් වෙලා මේක අද නතර වෙලා තියෙනවා. හැබැයි නතර වෙන්න ඉස්සෙල්ලා මේකේ තිවිච්ච නිදානවලටද එහෙම නැත්නම් මේකේ වැලියට තියෙන මේකේ ඉතිහාසයේ බොහොම වටිනා කියන මේ මැණික් හොයන්නද මේ වැව්හාරන්න පටන් අරගෙන තියෙන්නේ. අපි කියනවා අපි කතා කරේ අපේ ඉතාමත්ම ඉතිහාසයේ පරාක්‍රම බාහු රජතුමාගේ ස්වයංපෝෂිත රටේ ඉඳලා අපේ තිවිච්ච මිහිඳු මහරහතන් වහන්සේගෙන් පස්සේ ආපු ඒ විවිධ කුල එක්ක අපි මේ වාරි කර්මාන්තය අපේ නගා සිටුවීම ගැන අපි කතා කරලා අවසානයේදී තිස්ස වැව හාරන්නත් චීනෙන් ගේන තත්වයට ඔබතුමන්ලා මේ රට පත් කරාය කියන එකට ඔබ ලැජ්ජ විය යුතුයි කියන කාරණාව මම මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ වගේම ජනතාවගේ පිටට ඔබතුමා දාන්න උත්සාහ කරනවා මේ හැම වෙලාවෙම අවුරුදු පොකුරක් නිර්මාණය වුණා අවුරුද්ද සමයේ මිනිස්සුන්ගේ නොසැලකිල්ලකම නිසා කියලා. හරියට කරාම ඔබතුමාලා මම තමයි හොඳටම කරේ කියලා දැන් වැරද්ද වුණාම ජනතාව පිටට ලෙඩේ දාලා මම තමයි හොඳටම කරේ නෙමෙයි මට කරගන්න බැරි වුණේ මෙන්න මේ අය නිසා කියලා අඬෝ වැඩියාවක් තමයි අද ඉදිරිපත් වුණේ කියන එක අපි මේ වෙලාවේ නිකම් මේ වෙලාවේ අපි මතක් කරනවා. ඒ වගේම මෙතුමා කියලා තිනවා
මේකෙන් බේරුනේ එක අපේ රටවල් මෙහෙම එක රටක්වත් ලෝකේ බේරුනේ නැහැ කියලා කියනවා මේ කොරෝනා වසංගතේ. එහෙම බේරිච්ච රටවල් 21කට වඩා අවම වශයෙන් 21ක්වත් ලෝකේ තියෙනවා කොරෝනා රෝගේ බෝ නොවෙච්ච රටවල් කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ජනාධිපතිතුමා කතාව අවසන් කරන ගමන් යම් කතාවක් මතක් කරා. ඒ තමයි මට උදව් කළ පිරිස්ගේ අභිමතාර්ථ ඉෂ්ට නොවීම මඩ ගහනවා. ඒ නිසා බොරුව යටපත් වී ඇත්ත යටපත් වී බොරුව මතුවෙනවා කියලා මෙතුමා කතා කරා. එතකොට මෙතුමා අභිමතාර්ථ කියලා කියන්නේ මෙතුමා මැතිවරණයට එන්න ඉස්සෙල්ලා ජනතාවට එහෙම නැත්නම් හිතවතුන්ට එහෙම නැත්නම් ගජමිතුරන්ට යම් යම් ඩීල් ඇති කරගෙන තිබිලා ඒවා දැන් ඉෂ්ට කරගන්න බැරි වෙනකොටද මේ චෝදනා නගන්න කියන එක අපි කියනවා. ඒ වගේම ඔහු කියනවා ඇත්ත යටපත් වෙලා බොරුව ඉස්මතු වෙලා කියලා. ඔබතුමාගේ කතාවෙනුත් අපිට කියන්න තියෙන්නේ ඇත්ත යටපත් කරලා බොරුව උඩට ගේන්න ශ්‍රී මහා බෝධිය අපේ ජයශ්‍රී මහා බෝධිය මේ රුවන්වැලි සෑය පසුබිම් කරගෙන අලුත් නාටකයක් විදියට බෞද්ධකම සිංහලකම නැවත වතාවක් ජනතාව ඇතුළට දාලා ඒ ආගම ජාතිය රට යුද්ධය නැවත මතක් කරලා ඔබතුමා ජනතාවගේ හදවත ඇතුළට යන්න උත්සාහ කරාට රූප රාමුවේ ඉඳලම කියපු කරුණු වල ඉඳලම ඔබතුමා ෆේල් කියන එක මම මේ වෙලාවේ සඳහන් කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි. ඊයේ ජනාධිපතිතුමා කියපු දේ නවසීලන්තයේ අගමැතිනිය විනාඩි 2කින් කිව්වා අපේ ජනාධිපතිතුමා විනාඩි 69න් කියපු දේ. අපේ ජනාධිපතිතුමා අතීතය ගැන කතා කළා. එතුමිය කතා කළේ වර්තමානයයි අනාගතය ගැනයි. හෙට දවස ගැන කතා කළේ නැහැ. විසඳුම් මොනවද කියලා කිව්වෙත් නැහැ. GSP එක ආරක්ෂා කරන්නේ කොහොමද? බඩගින්න නිවන්නේ කොහොමද? අස්වැන්න වැඩි කරන්නේ කොහොමද? නැව්ගිනි වලින් ඇතිවන පරිසර හානිය වළක්වන්නේ කොහොමද? මේ කතාවේ කිසිම හරයක් තිබුණේ නැහැ. අපේ රට, අපේ ජනතාව, අපේ අනාගත පරම්පරාව කියලා හුඟක් වෙලාවට කියනවා. මේ දවස්වල නම් තරුණ පරම්පරාව කතා කරන්නේ අපි කොහොමද පිටරට යන්නේ? සෞභාග්‍ය හොයාගන්න පිටරට අපි කොහොමද යන්නේ කියන එක තමයි තරුණ තරුණයන් අතරේ කතා වෙන්නේ. I wanted to actually say that there was absolutely no content in the president's speech yesterday. It looked like it was a manifesto speech of somebody who was actually going to run for president rather than somebody who is already an incumbent president who has to deliver. We have many problems in this country. We're all facing the COVID pandemic, but the vaccine hasn't come. We were promised that there will be 13 million people vaccinated very, very quickly by September. This is a near impossibility. The AstraZeneca vaccine for 600,000 people, the government has not been able to get it. GSP Plus is basically on its way out unless there is some radical changes. The fertilizer ban is going to send the harvest down and might create more hunger in the country. The GSP Plus is going to be followed by lots of job losses and income losses. The shipwreck and the threat to the environment was not addressed in yesterday's speech. And another important thing that was not addressed was the rule of law in this country and justice for all and media freedom, particularly for the youth who are engaged in social media. Mr. President, you won on majority, you won on narrow nationalism. That majority is disappearing. You are trying hard to now widen the acceptance among the other minorities. Remember, without building a Sri Lankan identity, that will not be possible. Just reference to Sinhalese, Muslims and Tamils will not be good enough.
Yes, this country needs a strong national defense policy, but our internal defense is strongest when every Sri Lankan feels that they belong here with a Sri Lankan national identity. Our external defense is at its strongest when we have the correct foreign policy. Then only we will be secure. This is what people were expecting from your speech yesterday. You are ignoring this at a huge cost for the Sri Lankan people. A minister gets up in parliament and he talks about releasing political prisoners, Tamil political prisoners that have been held for years. I want to remind you, Mr. President, that most of those prisoners were taken when Mahinda Rajapaksa was president of this country and you were Secretary of Defense in this country. We all welcomed the release of these people in parliament across all political party barriers. We welcomed it. But don't forget, justice delayed is justice denied. It was not a favor to the Tamil people. It was something that should have been done long ago. You denied the Muslim people their burial rights. Ultimately, did you succumb to international pressure in providing this? We are now as a country threatened with the loss of GSP Plus. Are you going to address it because of international pressure? Mr. President, these things must be done because these are the right things to do. These changes we must address. Our economy largely will depend on socio-political stability. In any country, if there is socio-political stability, the country risk reducers, the ratings will go up, macroeconomic indicators will improve. This is the way to go. You did not address the issue that the Doing Business Index, Sri Lanka is 99 out of 190 countries. In global competition, we are 84 out of 141 countries. On the Corruption Perception Index, we are 94 out of 180 countries. You did not address these. The central bank report reminds us that on enforcing contracts, Sri Lanka is 164th, and on ICT adoption, we are 107. If we really want to build this economy, those are the matters that should have been addressed in a speech to the nation. You referred to many statistics. You referred during our period of 2015 to 2019 that the GDP growth rate had come down. That was the only correct statistic that you actually referred to. Every other statistic virtually that you referred to were incorrect statistics. I will leave that to those who are doing the fact check, basically to come back and tell you about the statistics you referred to. Whether it was the debt, increase in debt, just in 1 year, you have proved how high the debt has gone. Whether it was government revenue and taxes, your statistics are absolutely wrong. These revenues were needed. Whether it is inflation, inflation actually came down during the previous regime. The New Year was celebrated with the least cost of living during our period. Exports, reserves were at a high of over $7 billion, now sinking below $4 billion. Yes, the economy has many challenges. We agree it is not an easy task. You have to overcome the pandemic. You have to bring the food prices down. You have to improve agriculture and value-added agriculture. You have to address the tourism industry. The apparels, the rubber and manufacturing sectors have to be addressed. These are the challenges, Mr. President, that you have. We would like to think of the way forward. You did not address the way forward. And we would like to suggest that one important thing on the way forward is the issues of governance. The rule of law must be addressed. Don't undermine the judiciary by overturning verdicts given by the judiciary by using executive power. Don't uphold all international treaties that Sri Lanka has already become signatories to. That is not asking too much.
don't use the PTA to hold people in custody who are opposed to the views of this government. Have media freedom and don't go after social media activists who may be saying things that make you and the government uncomfortable. Improve your international relations so that those vaccines and those injections could be obtained easily. Without the IMF, you have to go in for fiscal consolidation, reduce expenditure, eliminate corruption, and then use the tax revenue to cushion the poor and those who are on the streets looking for their next meal. That is what taxes do. It brings social justice. Invest in people, not in infrastructure. This is the phase that this country is going through. We have seen that poor children cannot participate in online education. Instead of building highways, build high-speed internet coverage, provide tabs and provide iPads for these children, and so that their education will go uninterrupted. Invest in people rather than in infrastructure. And finally, Mr. President, Sri Lanka is a small island. Open this economy out, integrate to the rest of the world, go that route, help the SMEs, provide them and invest in their technology. Invest not just in fertilizer, but in technology for agriculture. That will take this country where it should go. Remember, economies are built not just on policy, they are built on credibility and on confidence that is provided. සැන්දෑවක් සියලුම දෙනාට මේ මාධ්‍ය සාකච්ඡාවේ අවසාන කරන්නට මම ඉදිරිපත් කරන්නේ ඊයේ රාත්‍රී පැයයි විනාඩි 9ක් 69 ලක්ෂයේ ජනතාවට මිනිත්තු 69ක් ජනාධිපතිවරයෙක් කතා කරා. මම හිතන්නේ ඉතිහාසයේ දීර්ඝතම කතාවක් මේක. මේක ජනාධිපතිගේ ජාතිය ඇමතීමක් නෙවෙයි. මං හිතන්නේ තමන්ගේ මාධ්‍ය අංශවල දුර්වලකම නිසා එතුමා ඒ දුර්වලකම නැති කරගන්නට එතුමා ඉදිරිපත් කරලා තියෙනවා. මේ 6 වෙනි පෙට්ටියේ එතුමා කියනවා මේ කතාවේ එක තැනක එතුමා පැහැදිලිව කියනවා රජයේ අඩුපාඩුවක්ව තිබුණේ අපි කරන සංවර්ධන කටයුතු නිසියාකාරව ජනතාවට sannivedana නොකිරීමයි. මේක sannivedana නොකිරීමෙන්ද එතුමා හිටගෙන වත්තක් මැද්දේ පැයකට වඩා අපරාධේ කාල පරිච්ඡේදයක් ගත කරා. එතකොට මේ පැයක කතාවට එතුමාට හදලා දෙන්න නිලධාරීන් කරේ මොකද? අම්මු බොරු සංඛ්‍යා ලේඛන එතුමාව දැම්මා. එතුමාව අන්දලා. මොකද එතුමාට රාජ්‍ය පරිපාලනය ගැන වැඩි අවබෝධයක් නැති හින්දා එතුමාව අන්දන්න ලේසි කියලා නිලධාරීත් කියනවා. ඒ නිසා එතුමා ඒක ඇඳගෙන ඒ ටික කිව්වා. දැන් මේ ඉතුරු අනිකුත් සියලුම අපේ മന്ത്രിවරු පෙන්නලා දුන්නේ සංඛ්‍යා ලේඛනවල තියෙන බොරු. તો ජනාධිපතිවරයෙක් රටක ජනතාව තමන්ගේ රටේ ජනතාව අමතනවා නම් මේ වගේ බොරු සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළා ඒක රටක විශාල අභාග්‍යයක්. ඒ කියන්නේ රටේ ජනාධිපතිවරයා දන්නේ නැහැ රටේ තත්ත්වය මොකක්ද කියලා. ආර්ථික තත්ත්වය මොකක්ද? රට යන්නේ කොහාටද? මේවා මුකුත් දන්නේ නැතුව ඒකින්ද තමයි අද මේ රජය අර රුවල කඩාගත්ත ඔරුවක් වගේ එහෙ මෙහෙ වීසිනවා මිසක් යන ගමනක් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ එතුමා කතාව අවසන් කරනවා යන්නේ ඒක විතරයි එකම ඇත්තක් තියෙන්නේ. ඒ කතාව අවසන් කරනකොට එතුමා කියනවා මම එදා මෙන් අදත් ඔබට නායකත්වයේ දෙන්නට සූදානම්. එතකොට හෙට වෙන රාජපක්ෂ කෙනෙක්. එහෙමයි.
ඒ පැත්තේ වෙන කාටවත් එන්න බෑ ඔය හතර මායිමකට. හොඳේ. අනිත් ඒ උන් ටික ඒවැයි කුස්සියේ ඒවැයි බලන් හොදන්න, ගෙදර වැඩ කටයුතු කරන්නට, ගෙවල් පීදා ගන්න, එතකොට ඉඩම් මේ පීදා ගන්න, ඒවට මේවට ඉන්න කට්ටිය ඒ කට්ටියට මොකද සියලු මොළ තියෙන්නේ රාජපක්ෂ පවුලේ. එතකොට දැන් ඔක්කොම රාජපක්ෂ මං හිතන්නේ හෙට අනිද්දා ඉතුරු රාජපක්ෂත් එනවා. ආවට පස්සේ දැන් ඉතුරු වෙලා ඉන්නේ රාජපක්ෂ පවුලේ ඉතුරු පුතු දෙන්න ඒ දෙන්නවත් බලස්සභාව තියුණා නම් ඒ දෙන්නවත් දානවා. එතකොට ගෑනු ටික විතරයි ගෙදර ඉතුරු වෙන්නේ. ඒ කට්ටියට පුළුවන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන්න. ඉතින් මෙන්න මේ වගේ එතුමාම කියනවා එදත් බලාගත්තා අදත් බලා ගන්න. ඒ කියන්නේ හෙට බලාගන්නේ නැති විත්තේ එතුමාම කියනවා ඒ කියන්නේ එතුමාගේ ගමන මෙතනින් අවසන් වෙනවා. දැන් මේ බලන්න මේ කියන ඒවා. දැන් පළවෙනි මූලිකම දෙකක් මම කතා කරනවා. එතුමා සෞඛ්‍ය පිළිබඳව කියනවා එකක් එන්නත් කරන එක ගැන. සහ COVID-19 වසංගතය. දෙවෙනි එක දේශීයව ඖෂධ නිෂ්පාදනය කරන එක. මේ එතුමාට දීලා තියෙන වාර්තා මං හිතන්නේ. දැන් මේකේ තියෙනවා මුල් කාලයේ බරපතල ලෙස කොරෝනා වලින් පීඩා විඳි දියුණු රටවල් මේ වන විට අවදානම බොහෝ දුරට පාලනය කර තිබෙන්නේ ජනතාවගෙන් බහුතරයක් එන්නත් කරන කළ නිසායි. ඉතින් එතුමා කියන්නේ එතුමාටම විරුද්ධව. එතුමාම කියනවා ඒ රටවල් මේ කොරෝනාව පාලනය කරේ බහුතරයක් ජනතාව එන්නත් කරපු නිසායි කියලා එතුමාම කියනවා. එතකොට මෙහෙ මොකද පාලනය කරන්න බෑ එන්නත් අපිට නැහැ. මොකද නැති උනේ? එන්නත් නිසි වේලාවට ඇනවුම් නොකිරීම. සියලුම කට්ටිය ඇනවුම් කළා එන්නත් ටික බුක් කරගත්තට පස්සේ පිටිපස්සෙන් ගියා. ඩොලර් 5ට තියෙන එක ඩොලර් 15ට ගන්න සිද්ධ වුණා. මේවා ඔක්කොම අපේ නායකතුමත් මමත් පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප්‍රකාශ කරා ගිය අවුරුද්දේ මැයි වෙනකොට මේ එන්නත් ටික බුක් කරන්න කියලා ඇනවුම් කරන්න කියලා. කරේ නැහැ. ඒ මොකද නිකන් ඒවයි පැණි තියාගෙන ඒකෙන් කෝල් කරලා මාස 4න් 5න් කොවිඩ් ඉවර වෙනවයි කියලා හිතාගෙන හිටියේ. එතකොට පැණි ටික පොවලා නිකන් ඉන්දියාවෙනුයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හම්බ වෙන ඒවා හදලා ගානත් ඉතුරු කරගෙන කොවිඩුත් ඉවර කරගන්න හිටියේ. දැන් ඒකනේ ඒගොල්ලෝ කියන්නේ දැන් ඊයේ කතාවෙත් කියන පළවෙනි රැල්ල සාර්ථකයි. දෙවෙනි රැල්ල සාර්ථකයි. තුන්වෙනි රැල්ල මේ කොවිඩ් වසංගතයේ රැලි තියෙනවා තමයි. කොවිඩ් කියන්නේ කොවිඩ්. එක වසංගතයයි. ඒකේ රැලි එක එක ඒවාට ඒක හරියට මූදේ රැල්ල වගේ. මූදේ රැල්ල කියනවාද පළවෙනි රැල්ල හුඟක් උසයි. දෙවෙනි රැල්ල ඊට වඩා පොඩ්ඩක් අඩුයි. තුන්වෙනි රැල්ල ගැහුවෙම නෑ වගේ. එහෙම කියනවනේ. නමුත් මූදනේ ගොඩ ගන්නේ ආපහු එනවා යනවා. ඉතින් ඒ වගේ මෙයා මේ කියන්නේ හරියට මේ තුන්වෙනි රැල්ල වෙන තැනකින් ආවා වගේ. නෑ මෙතනින්ම. තුන්වෙනි රැලි ගෙනාවේ කවුද? යුක්‍රේනයෙන් ගෙනාවා බ්‍රිතාන්‍ය රැල්ල. මෙහාට. යුක්‍රේනයේ වැහුවා මොකටද? යුක්‍රේන අගමැතිවරයා යුක්‍රේනයේ වැහුවා බ්‍රිතාන්‍ය වෛරසය එතෙන්ට ආවට පස්සේ. ඒක වැහුවාම අපි කරේ මොකද? තමන්ගේ කසින්ට කියලා. ඒ කියන්නේ තමන්ගේ ඥාති සහෝදරයා ලව්වා මෙහාට ගෙනාවා යුක්‍රේනයේ ඉන්න ඔක්කොම රට වහලා මෙහෙ ගේනවා ඒ රටේ මිනිසුන්ව යුක්‍රේනයට. අන්න ආවා එක අන්න රැල්ලට බඩු ආවා. අනිත් පැත්තෙන් ඉන්දියාවේ වසංගත ගහලා පාරේ මිනිස්සු මැරෙනකොට ඒ මිනිස්සුන්ට දුන්නා මෙහෙ හෝටල් කාමර තියෙනවා එන්න කියලා ඇඩ්වර්ටයිස්මන්ට් දාලා ඉන්දියන් කාරින්ව ගෙනාවා. ගෙනහැල්ලා ඉන්දියන් ඩෙල්ටා ප්‍රභේදය මෙහාට ගෙනාවා. මෙයාම කියනවා එන්නත් නැහැ කියලා. මෙන්න මේ වගේ රජයක් මෙහෙම අසරණ වෙච්ච මෙහෙම කරන්නට බැරි රජයක් මේ රටේ කවදාකවත් තිබුණේ නැහැ. දැන් අද ඔය කෙරුවාව කරනකොට මොකද්ද අද රටේ තත්ත්වය? අද රටේ ජූනි මාසේ 22 වෙනිදා වෙනකොට අපි ඉන්දියාවත් පරයා ඉන්දියාවටත් වඩා නරක තත්ත්වයකට අද වැටිලා තියෙනවා. අද ආසියාවෙන් අපි නරකම රටවල් 9ට ඇතුල් වෙලා තියෙනවා. මුළු ලෝකෙම නරකම රටවල් 21ට අපි ඇතුල් කරලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා ලැජ්ජ වෙන්න ඕන හිටගෙන මේ වගේ බොරු ප්‍රකාශ ඉදිරිපත් කරන්න. මේ රටේ නියම යථාර්ථය පෙනිපෙනි ඇස්වලට මිනිස්සුන්ට පෙනෙද්දි මේ මොනවද මේ කතා. ඉතින් ඒක නිසා සුදේවටයි කවුද කිංස්ලිටයි බැනලා වැඩක් නැහැ. ඒ දෙන්නටත් බෑ. ඉතින් තමුන්නාසේ එක දවසක පැයක් කතා කරා ගියා තමුන්නාතරත් බෑ. ඊයේ රෑ ඒවට දාලා තිබුණ කමෙන්ට්ස් ප්‍රමාණය බැලුවා නම් තමුන්නාතර තේරෙනවා බෑ කියන එක.
ඉතින් අර මිනිස්සු දෙන්නටම බනින්න එපා. මොකද නැත්තම් තව ටික දවසක් යනකොට ওই මිනිස්සු දෙන්නා දොට්ට දානවා. දොට්ට දාලා වෙන එවුන් දෙනවා. අර කොට්ට මාර කරනවා වගේ ඉසෙට. දැන් වැඩේම අද බලන්න මාරු කරලා තියෙන මිනිස්සු ටික දැන් මං හිතන්නේ 4500ක් ගිහිලා තියෙනවා. වියත් මගෙත් විකට් ගිහිලා තියෙනවා බර ගහනක්. වියත් මගේ අර තියාගෙන ආපු කට්ටිය. ඉතින් ඒ නිසා අනිත් එක තමයි එන්නත් ප්‍රමාදය ගැන කතා කරනවා. එන්නත් ප්‍රමාද උනේ Taman නිසි වෙලාවට එන්නත ඇනවුම් නොකිරීම තුල. ඒක තනි කර වැරද්ද බාර ගන්න. නිකන් නෙවෙයි විපක්ෂයේ තනි කරම ඔහුව දැනුවත් කරමින් ඔහුට බල කරමින් ආණ්ඩුවට බල කරමින් කියද්දි කන් නැහුණා වගේ බීරු වගේ ඉඳලා දැන් කියනවා එන්නත් මේ ලංකාවට නැහැ කියලා. අනිත් එක කියනවා මේ උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සෑම මාසකම අපට අවශ්‍ය එන්නත් විශාල ප්‍රමාණයක් රටට ලැබෙමින් තිබෙනවා. මේ දෙන කට්ටියනේ. එතකොට ලක්ෂ 44ක් එනවලු මේ හෙට අනිද්දා වෙනකොට. මේක තමයි. දැන් මේකේ ඔය ඖෂධ පිළිබඳ ඉන්නවනේ මහාචාර්යවරයෙක් කියන කෙනෙක් ඇමතිකමට දාලා. මිනිහා මේ අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා ජූනි මාසයේ ලක්ෂ ගහනවා මේ ලක්ෂ 9කට ගහනවා ජූලි මාසේ 11කට ගහනවා හෙන මේ එකක් දුන්නා මේ ලංකාව එන්නත් කරන්න හැටි. කො වුණාද? කරාද? ඉතින් දැන් ආපහු දෙන්නම් කාසි. හරි ආපහු කියනවා දැන් දෙනවා දැන් අලුතෙන් ගහනවා කියලා. එතකොට අද ඊට පස්සේ කියනවා අපේ කවුද ප්‍රසන්න ගුණසේකර. ඔබතුමාලා දැක්කා රූපවාහිනියේ රාත්‍රියේ කියනවා ජනාධිපතිට වාර්තාවක් කියනවා. අපි ජූනි මාසේ එන්නත් විශාල ප්‍රමාණයක් ලංකාවට ගෙනහැල්ලා අපි ගහලා අපි දෙසැම්බර් වෙනකොට ලංකාවේ කොරෝනා වසංගතය නැති කරනවා. හොඳ මේ සුන්දර කතා මේ වගේ අයියාත් එක්ක රට කරන්න ගියාම ජනාධිපතිතුමනි ඔබතුමාට එන සැරේ පැයත් මදි වෙනවා හිටගෙන ඕක කියවන්න. හොඳේ මේ අයියලත් එක්ක මේ ආණ්ඩුවක් කරනකොට. හරිද? එතකොට මේ දැන් මොකද දැන් එතකොට මේ අයියලා එක එක වරට එක එක ඒවා කියනවා. එක එක ඒවා කියනවා. දැන් ඔය දැන් කිව්වේ දෙසැම්බර් වෙනකන් කරන කෙරුවාවල්. ඉතින් මේ වගේ එක එක ඒවා දැන් බලන්න ඇස්ට්‍රසෙනිකා එක. ලක්ෂ 6ක් ඉන්නවා අඩු ගානේ ලක්ෂ 6 ගන්නවකෝ. ලක්ෂ 44 පැත්තක තියලා ලක්ෂ 6 ගන්නවකෝ. දැන් මාස 4ක් මේ පැනලා තියෙනවා. එතකොට මේ මිනිස්සුන්ට මේ එන්නත් කරන්නේ වටිනාකම නැහැ. දැන් එන්න මේ ඇතුලේ තියෙන ඇන්ටිබොඩිස් අඩු වෙනවා. එතකොට මේ මිනිස්සු ආපහු වසංගතයට මෙවුන දෙනවා. එතකොට කියන්නේ මොකද සභාපති සංස්ථාවේ ඔක දන්නවත් ජනාධිපතිතුමනි. එයා කියනවා ලංකාවට ෆයිසරුයි ස්පුට්නික් ලයිට් කියන දෙක ගෙනල්ලා ගහනවලු. මේ ලොක්ටොම් පචයක්නේ. මේ දෙකම ගහන්න බෑ පළවෙනි එන්නත ඇස්ට්‍රසෙනික ගැහුව කට්ටියට. අද අඩු ගානේ මේ පිළිබඳ පර්යේෂණයක් ඕක කරන්නේ ෆයිසර් එක නෙවෙයි කියන්නේ මේ ස්පුට්නික් එක හෝ ස්පුට්නික් එකයි ෆයිසර් යලෝ. එතකොට තාම මේවා නිශ්චිත නැහැ. හැබැයි මේ දෙකේ මොකද ජොන්සන් එක ෆයිසර් නෙවෙයි කියන්නේ. ජොන්සන් එකයි ස්පුට්නික් එකයි. මේ දෙකම එක එන්නතයි. එක ඩෝස් එකයි. හැබැයි ඒක කොහෙද ලංකාවේ තියාගන්නේ? ඒකට ඕනේ කෝල්ඩ් චේන් කියන එක. ශීතකරණ ඕනේ 100ට ඍණ 70 අංශක තියෙන මේවා තියෙන. ලංකාවේ කොහෙද තියෙන්නේ වගේ හන ස්ටොක් කරන්න. ලෑස්තිද? මේ බොරු කියන්නේ එක එක වරට ජනාධිපතිගේ ඉස්සරහා බොරු කියනවා. අර කේවට්ටිය වගේ. ඉතින් බොරුගේ බොරු කළා ඒ බොරු වල අරගෙන මෙතුමා ඇවිල්ලා පැය ගණන් තෙල් පුච්චනවා අපරාධ හිටගෙන. දැන් තව කියනවා මේ කියනවා මේවා ගහන හැටි ඇති වෙනකන්. ගහලා මේ එයත් කියනවා සැප්තැම්බර් වෙනකොට ඔක්කොටම ගාලා ඉවරයි. ඔන්න බලාගෙන ඉන්න. හොඳේ. දැන් සැප්තැම්බර් මාසේ පහු වෙනකොට ඊට පස්සේ බලාගෙන ඉන්න එපා. දැන් ආපහු ගහනවා දැන් ආපහු මේ ඩෙඩ්ලයින් දෙනවා එක එක වරට එක එක සභාපතියා එක ඩෙඩ්ලයින් එකක් දෙනවා. ඇමතියා එක ඩෙඩ්ලයින් එකක් දෙනවා. දැන් ජනාධිපති තව ඩෙඩ්ලයින් එකක් දෙනවා. ඒ ඔක්කොම ඩෙඩ්ලයින් පව් කරගෙන යනවා. තවමත් නෑ එන්නත් ලංකාවට. දැන් අනිත් එක දෙවෙනි එක එතුමා කියනවා කොවිඩ් එක ගැන මා ජනාධිපතිවරයා වශයෙන් පත්වී මාසයක් ගෙවන්නටත් පෙර කොවිඩ්-19 වසංගතයේ චීනෙන් ආවලු. හැබැයි ජනාධිපතිතුමේ චීනේ එනකොටම දැන් ලෑස්ති වෙන්න තිබුණා. මේක ලෝක ව්‍යාප්ත වසංගතයක් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දුන්නා. නොදැන්නුව නෙවෙයි. හැම රටකටම කිව්වා තම තමන්ගේ සියලු මෙන්න මේ ක්‍රියාමාර්ග ගන්න කියලා මේක නවත්තන්න. පළවෙනි එක තමයි තමන්ගේ රටට
මේ ආසාදිතෙන් ඇතුළවීම නවත්තන්න ගුවන් තොටුපළ. අපි කිව්වා කරේ නෑ. ලොක්ඩවුන් කරන්න. දැන් මේකේ කියනවා මේ රට වහන්න මේ එයා රට වහලා කරාලු. මේ තියෙන්නේ පළමු කොරෝනා පොකුර නිර්මාණ ව්‍යවස්ථාවේ නිසි වේලාවට රට වසා දමා. නිසි වේලාවට. ඔබතුමාලා මතකනේ අපි කිව්වාම රට වහන්නේ කියලා කිව්වා. මේ එක්කෙනෙක් කියනවා 23 දෙනෙක් ලෙඩ්ඩු ආවාම රට වහන්නේ කියලා. අපි 5000ක් මැරිලා 10000ක් තුවාල වෙලා රට වැහුවේ නැති මේ රට. එයා ඒ කතා කරේ ගරිල්ලා යුද්ධයක් ගැන ඒ කතා කරන්නේ. යන්නේ කොහෙද මල්ලේ පොල්. එතකොට එහෙම කියලා කොචොක් හිනා දාලා තමයි මේකට උත්තර දුන්නේ. එහෙම කියපු එක්කෙනා දැන් කියනවා නිසි වෙලාවට ලොක්ඩවුන් කරාලු. ඒවා කරා නම් මුල් අධියරේදී අද මෙහෙම වසංගතයක් මේ වෙන්නේ නැහැ. අද ලෝකෙම්ම 21 වෙනි නරක රට, ආසියාවෙම 9 වෙනි නරකම රට බවට පදපත් වෙන්නේ නැහැ මේක. ඒ විතරක් නෙමෙයි. එතකොට කියනවා මේ ගුවන් තොටුපළවල් වහලා දීර්ඝකාලීනව ඉන්න ඕනේ නැහැ. එහෙම කරා නම් ඇත්තරම කෙටි කාලයයි තියෙන්න ඕනේ. දැන් අනිත් එක බලන්න මේ කියන බොරු කන්දරාව. අනිත් එක කියනවා රටේ ඖෂධ නිෂ්පාදනය. එතකොට මේකේ කියනවා තමුන්නාසලා ඔක්කොම දන්නවා ලංකාවේ පළවෙනි වරට ඖෂධ දේශීයව නිෂ්පාදනය කරන්නට පෙළඹුණේ අපේ යහපාලන රජය. අපේ අවුරුදු 5. ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි දාලා ආවේ බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ කියලා. අපි ඒක ජාතික වේදිකාවෙම පොරොන්දු වුණා. ඉතින් ඒ ප්‍රතිපත්තිය තමයි අපි ක්‍රියාත්මක කරේ. එතකොට අද මෙයා මොකද කියන්නේ? දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට අපි කටයුතු කළා. මං අහනවා අද වෙනකොට කටයුතු කරා. කටයුතු කරා නම් එක කර්මාංශ ශාලාවක් මට පෙන්වන්න අපේ කාලෙට පස්සේ හදපු අලුතෙන් 2019 නොවැම්බර් වලින් පස්සේ හදපු කර්මාංශ ශාලාව මෙන්න මේකේ කියලා අඩු ගානේ කර්මාංශ ශාලාවට මේ බිත්ති බැඳලා තියෙන එක කොහෙද කියලා කියන්නේ. අඩු ගානේ මේ ෆවුන්ඩේෂන් එක දාලා තියෙන කොහෙද කියලා කියන්නේ. ඒ අනුව මේ වන විට සංස්ථාව එහි උපරිම නිෂ්පාදනය ධාරිතාව ඉක්මවා ඖෂධ නිෂ්පාදනය කරනවා. උපරිම නිෂ්පාදන සීමාවක් තියෙනවා නම් ඒක පහු කරලා යන්නේ කොහොමද? ඇයි යකෝ මේක පුදුම කර්මාන්ත ආයතනයක්. ඔබතුමාලා දන්නවා මට වඩා. හරිද? ඒ කියන්නේ උපරිම සංස්ථාව එහි උපරිම නිෂ්පාදන ධාරිතාව ඉක්මවා ඖෂධ නිෂ්පාදනය කරනවා. ඔන්න පොළේ. හොඳේ? මෙයාටම කරන්න පුළුවන් වැඩ මේ කියන්නේ. ලෝකේ කාටවත් කරන්න බෑ. උපරිමය මොකද්ද තියුනේ සංස්ථාවට තියුනේ බිලියන 2යි කරල් සහ පෙති හදන්න ධාරිතාව. මම ජයිකායකත් එක්ක කතා කරලා ඒ වෙලාවේ සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් අපි මේක පුළුල් කරා බිලියන 4ක් වෙනකම්. බිලියන 4ක් වෙනකම්. ඇත්තටම 1.8යි තියුනේ. ඒක 7 බිලියන 4ක්. ඒතකොට බිලියන 4ක අපි හැදුවා. ඒ එක්කම අපි තව සෝන් එකක් ආරම්භ කරා අපේ සල්ලි වලින්. සංස්ථාව ලාභ ලබලා තියෙන සල්ලි වලින් මොකද අපි 4 ගුණයක් අපේ ලාභ වැඩි කරා ඒ වෙලාවේ. ඒක පෙන්නලා භාණ්ඩාගාරයෙන් ඒ සල්ලි ටික අපි තියාගෙන අපි තව සෝන් එකක් හැදුවා මේවා හදන්න ඇන්ටිබයොටික්ස් හදන්න ප්‍රතිජීවක. ඒකේ දැන් හදනවා ඒගොල්ලෝ හෝමෝන. දැන් මේ මොකද්ද මේගොල්ලෝ කරන්නේ අලුතෙන් ඒ කියලා ජනාධිපතිතුමා මේවා දැනගන්න මේ සභාපතිවරු මොනවද කරන්නේ මේ බොරු මේ ජිල්මාට් වැඩ මොකද්ද කරන්නේ? දැන් මේකේ හදන ක්ලොක්සැසිලින් කියන ප්‍රොඩක්ෂන් ලයින් එක නිෂ්පාදන මේවක එයා නවත්තනවා. නවත්තලා ඒකේ ක්ලොක්සැසිලින් හදනවා. හරි. තේරුණාද? ක්ලොක්සැසිලින් එක අයින් කළා තව ෆ්ලොක්සැසිලින් එක හදනවා. හදලා කියනවා අලුත් එකක් හදුවා කියලා. ඒකනේ මේ කියන්නේ එතකොට අර මෙයාට තේරෙන්නේ නැති වෙන්නේ මේ කියන්නේ ධාරිතාව උපරිම ධාරිතාව මේ ඉක්මොල යනවා කියන්නේ. ඉක්මොල යන්නේ කොහෙද? දැන් මේ කරන්නේ එකක් අයින් කළා අලුත් එකක් දාලා කියනවා සර් මම අලුත්ම බෙහෙතක් හැදුවා. ඒ කියන්නේ තියුණ බෙහෙත නවත්තලා. ඒක කරන්න පුළුවන් ඕනෙක් කෙනෙකුට. හරිද මේ වගේ බොරු වැඩ. මේක තමයි කියන්නේ මේ උපරිම ධාරිතාව වැඩි කරනවා කියලා. බොරු. එතකොට අද ඒ ඔක්කොම ධාරිතාව හදන්න. අද මම අහනවා ජනාධිපතිතුමා ඇවිල්ලා එක මැෂින් එකක් ගෙනල්ලා දිනනවා සංස්ථාවට. එක මැෂින් එකක් කියන්න කොහේ හරි දිනනවද කියලා. එක බිල්ඩින් එකක් හදලා දිනනවා සංස්ථාවට. මම දැවැන්ත සාගරයක් වගේ බිල්ඩින් එකක් හැදුවා කර්මාන්තශාලාව. තව වෙනම තවත් බිල්ඩින් එකක් හැදුවා මම. විශාල එකක් අනිත් සෝන් එක හදාගන්න. තමුන්නාසේ හැදුවද මුල් ගලක් තියුවද? නෑ. ඉතින් මේ ඔක්කොම අපි කරපු වැඩවලට සීල් ගහ ගන්න හදනවා. ඒ අනුව මේ වන විට සංස්ථාවේ උපරිම නිෂ්පාදන ධාරිතාව ඉක්මවා ඖෂධ නිෂ්පාදනය කරනු ලබනවා. ඔය කියන්නේ. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව රෝහල් පද්ධතිය සඳහා නව ඖෂධ වර්ග 7ක් ඇතුළුව ඖෂධ වර්ග 65ක් දේශීය නිෂ්පාදනය කරනු ලබනවා.
65ක් නිෂ්පාදනය මේ අපේ කාලේ කරපු ඒවා. අලුතෙන් 7ක් කියන්නේ අරව තමයි. එකක් නවත්තලා අනිත් ඒවා හදන ඒවා. ඒකේ අලුත් නිෂ්පාදනයක් නෙවෙයි. ඒ අතරින් ඖෂධ වර්ග 36ක අමුද්‍රව්‍ය දේශීයව සපයා ගැනීම මගින් ආනයනය සඳහා දරන ලද විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වෙලා තිබෙනවා. අමූලික බොරු. ජනාධිපතිතුමා. අමූලික බොරු. මූලද්‍රව්‍ය කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ ඇත්තටම API කියන එක. දැන් ඖෂධයක් හදනකොට ඒකේ තියෙනවා ප්‍රධාන මූලද්‍රව්‍ය. ඒක තමයි API කියන්නේ active pharmaceutical ingredient කියන එක. හරිද? ඒක තමයි ගේන්නේ. ඒක තාම ලංකාවේ හදන්න බෑ. මතක තියාගන්න. සමහර ඖෂධ තියෙනවා ඒකේ API එක ලෝකේ කාටවත් හදන්න දෙන්නේ නැහැ. ඒකේ API එක ලංකාවේ දෙනවා. දුන්නාම ඉතුරු ටික තමයි අපි කරන්නට ඕනේ. හරි? එතකොට මේ API එක කියන්නේ active pharmaceutical ingredient. ඒ කියන්නේ මූලද්‍රව්‍ය. දැන් සමහරක් ඒවා තියෙනවා මේ මූලද්‍රව්‍යයට ගෙනහැල්ලා හරි අපිට ඔක්කොම හදන්න. එතකොට එහෙම එකක් ලංකාවේ නෑ මේ බොරු කිව්වට. දැන් මම ඒ කාලේ කැබිනට් මණ්ඩලයට දාලා හම්බන්තොට අපි වෙනම ඉඩමක් කරගත්තා මේ අමුද්‍රව්‍ය හදන්න ලංකාවේ. මේ වැඩේ කරන්න අපි හැදුවා. කවුද නැවැත්තුවේ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව හදලා මේ පෞද්ගලික දවස්වල කැබිනට් පත්‍රිකාවක් අලුතෙන් දැම්මා ඒකටම. කැබිනට් පත්‍රිකාව. මම මේ පෞද්ගලික සාකච්ඡාවේදී මගේ අපේ ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකාව මම පෙන්නුවා. මෙන්න අපි කරපු ඒවා කියලා. දැන් ඒක පාස් වුණෙත් නැහැ. අන්න එතකොට පුළුවන් අමුද්‍රව්‍ය හදලා ගේන්න. නැත්තම් මම දන්නේ ආයුර්වේදයට මොනවා හරි ඔය කටුවැල් තිබ්බොටු ඒවා මේ වගේ ලෑස්ති කරලා කිව්වත් දන්නේ නැහැ 36ක් කියලා. 36ක් තියලා තුනක්වත් නැහැ එකක්වත් නැහැ. මේ වගේ බොරු තමයි ඉතින් එතුමාට දෙනවා එතුමා කියවනවා. හොරණ මිල්ලාව ප්‍රදේශයේ පිළිකා නායක ඖෂධ විකලාංග උපකරණ සහ සාමාන්‍ය ඖෂධ නිෂ්පාදනාගාරයක් වශයෙන් ඖෂධ නිෂ්පාදන 3ක් ඉදිකිරීම ආරම්භ කිරීම සඳහා මූලික ප්‍රසම්පාදන කටයුතු මේ වෙන විට සිදු කර තියෙනවා. UD එකෙන් ඉඩමක් අරගෙන ඔය වැඩේ කරන්නයි කියලා ඖෂධ සංස්ථාව ඉඩම විතරක් අරගෙන තියෙනවා අඩු ගානේ ඒකේ තියෙන කැලෑව සුද්ධ කරලා නැහැ. හැබැයි ජනාධිපතිතුමා සුවම්මැලි සෑය ඉස්සරහා ඉඳගෙන මේ සියලු අසත්‍ය මුසාවාද ඔක්කොම ගහනවා අර චෛත්‍යයත් පිටිපස්සෙන් පෙන්න. මේකේ එකක්වත් නැහැ මේ බොරු නිකන් ඉඩමක් තියෙනවා. එහෙම ඉතින් පෙන්නුවා නම් මම පෙන්නන්නම්කෝ ලංකාවේ තියෙන සෑහෙන ඉඩම් කියලා ලංකාව උතුරලා ඇමරිකාවට ඕස්ට්‍රේලියාවට බෙල්ජියමට බ්‍රිතාන්‍යයට ජර්මනියට ඔක්කොම මම බෙහෙත් හදනවා කියලා අර ඉඩම මගේ මේ ඉඩම අරගේ මේ ඉඩම මෙහෙ ඔක කොතර ඒවා කියන්න දෙවුණාද අපිට මේ මොන බොරුද මේවා. එතකොට මෙම සියලුම ව්‍යාපෘතිවල අවසාන අරමුණ වන රට තුළ දේශීය වශයෙන් ඖෂධ සම්පූර්ණ කරෑමකින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ ඉදිරි කිරීම. මේ මුළු ප්‍රතිපත්තියම යහපාලන රජයේ යහපාලන ප්‍රතිපත්තිය මතක තියාගන්න. කවුරු අද කොහෙන් හරි ඇවිල්ලා පොඩි ජොයින්ට් එකක් එකට එක්කව කරත් මේ ඔක්කොම අපේ රටේ අපිට බැන්න අපි වීසි කරපු මේ රටේ ජනතාවට අපි ලබා දුන්න සහන ඒ රජය. ඒ විතරක් නෙවෙයි කියනවා මීට අමතරව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවට අනුබද්ධව මෙරට රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ආයතන කීපයකින් දැනටමත් ඖෂධ නිෂ්පාදන ආරම්භ කළා. ආරම්භ කළා නෙවෙයි මේ මගේ කාලේ කරපු ඒවා. අපේ ආණ්ඩුව කාලේ අපි හදපු ෆැක්ටරි ආරෙන්නේ එකක්වත් හදලා නැහැ. ඒකට ඒගොල්ලන්ට දුන්න සහන දැන් අයින් කරලා. ඒ නිසා එක්කෙනෙක් නැහැ මේක හදන්න. එක්කෙනෙක් නැහැ. ඒව නැතුව. එතකොට ඒ නිසා මම කියනවා එතුමාට විශාල මානසික අර්බුදයක තියෙන්නේ නැති එතුමාට මේ හතර වටේ තියාගෙන බනිනවා. දැන් එතුමා මම කියනවා කතාවේ එතුමාව බලයට පත් කරපු කට්ටියත් බනිනවලු. කරුණු දන්නේ නැතුව. දැන් එතුමා බැලුවා මේක මේ එන මහා රැල්ල මූණ දෙන්න එකෙක්වත් නැහැ. එකෙක්වත් නැහැ. දැම්ම අලුත්ම බඩු දෙකක්. මේ මාධ්‍යයට කියලා. ඒ දෙන්නටත් බෑ. දැන් එහෙනම් මමම කරනවා. මැරෙන සැටි මම පෙන්වෙමි කියලා අර මද්දුම් බණ්ඩාර වගේ ආවා. හරිද? මොකා වුණා හරි මම බෙල්ල දෙන්නම්. මේකට උඹලා එකෙකුටවත් බෑ කියලා එකව කරා ඔක්කොම කියපල්ලා කරලා තියෙන වැඩ කිව්වම අරුන් ඔක්කොම පච ටික ඔක්කොම ලියලා එව්වා. හරිද? මේගොල්ලෝ හිතන්නේ නෑ මෙතන ඉන්න හොඳ ආර්ථික විශේෂඥයෝ මේ පැත්තේ මාධ්‍යද මේ නීතිය කරපු කට්ටිය අපි සෞඛ්‍ය කරලා අපිට තාම මතකයි කරපු වෙච්ච දේවල් රටේ. මතක තියාගන්න. ඒකම අපිට හොඳට පේනවා. ඒ තැන ඒ වයි ඉන්න නිලධාරීන් අපිට ඔක්කොම දන්නනවා මේවා.
ඒගොල්ලෝ දැඩි කලකිරීමක මේ රට කඩාගෙන වැටෙන වේගය දැකලා ඒ මිනිසුන්ට දරු මල්ලු ඉන්නවා. ඒ මිනිසුත් මේ රටට ආදරය කරනවා. අපිට දන්නනවා මේ ඔක්කොම. ඒකින්ද තමයි මේ ඔක්කොම වාර්තාද ඉදිරිපත් කරේ. ඒ නිසා ජනාධිපතිතුමා ඔය වගේ සිල්ලර වැඩවලින් මේවා මේ එන බෑ. හොඳේ මේක මෝසං වරුසාව වගේ ඔබතුමාට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඕකේ ඔරු පදලා බෑ. හොඳේ ඔරුවකට බෑ. ඒ නිසා ඔබතුමා මන් දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. මට කියන්න බෑ මොනවා හරි වහාම කරන්න. ඔබතුමාගේත් බෙල්ල බේරගෙන රටත් බේර ගන්න ඕන නම් ඔය වගේ පැය ගණන් මේ ලෙක්චර් දීලා හරියන්නේ නැහැ. පැත්තකට එලා වාඩි වෙලා හරියට සැලසුම් කරලා මිනිස්සුන්ව ගෙනල්ලා ඒව ක්‍රියාත්මක කරන්න. එච්චරයි අපි කියන්නේ රට වෙනුවෙන්. දැන් ඔබතුමාලා දැන් මේ කතාව එන්නේ ඉස්සෙල්ලා මේ වගේ දෙයක් කියයි කියලා බලාපොරොත්තු වෙන්න හිටියේ. මොකද මේ කතාව තියනවා කියලා කිව්වා ඊට ඉස්සෙල්ලා තමයි. ඒක ඔබතුමාලා හිතවල ඇති වෙන්නේ නැතිනේ. මෙතුමා මේ දේ තමයි කියන්නේ. ඒ බලාපොරොත්තු අපේ හිතවලට වඩා මිනිස්සු අපිට දුරකථන පණිවිඩ දැම්මානේ. ඒකෙන් ආවා මේ හැමතැනම කියනවායි ජනාධිපතිතුමා ඉල්ලාස් වෙනවා. ඒක ප්‍රකාශ කරන්න තමයි අද රැට කතා කරන්නේ. මට ආවේ හුඟක් මේක තමයි. මොකද වෙන කියන්න දෙයක් නැහැ. වෙන මොනවා කියන්නද? බොරු කිව්වේ නැති වුණොත් කියන්න තියෙන්නේ අනේ මට සමා වෙන්න. මම ආවේ නම් ලොකු පරමාර්ථ පිටින් තමයි. මුන් එකෙක්වත් මට කරන්න දෙන්නේ නැහැ. පවුලේ උන් කරන්න දෙන්නෙත් නැහැ. ඒකින්දා මම මොකද කරන්නේ? මං ඉල්ලාස් වෙනවා වැදගත් විදියට. මිනිස්සු බර ගානක් මට ඇහුවා මෙහෙම එකක්. මං කිව්වා ඕකට නම් මේ ඕක ಜಾති අමතල කතා කරන එක නෑ යනවනම් හිමින් මාරු වෙයි. ඒක වෙන්න බෑ කියලා. ඒ වගේ එක කතා තියුනේ කිසිම එකක් මේ සාධනීය කතාව මට නම් ආවේ නෑ. දැන් ඔබතුමාලා ඒතකොට මේක බලාපොරොත්තු නැහැ කියන්නේ. මේකක්ද? මෙහෙම පචමල්ලක් කොහොමවත් බලාපොරොත්තු වෙන්නේ නෑ ජනාධිපති කෙනෙක්ගෙන්. මේ සංඛ්‍යා ලේඛනත් වැරදි, කරුණුත් වැරදි, නොකරපු ඒවා කරයි කියනවා, අපේ ආණ්ඩුව කරපු ඒවා දැන් කරයි කියනවා. නැති ඒවා තියෙනවයි කියනවා. එහෙම කතාවක් ජනාධිපතිවරයෙක් කරනවාද? හරියට ලෑස්ති වෙලා සංඛ්‍යා ලේඛන බලලා ඒවා චෙක් කරලා මේ ඇත්තද බොරුද කියන්නේ කියලා ඒවා කළානේ ජනාධිපතිවරයෙක් සාමාන්‍යයෙන් කතා කරන්නේ. දැන් මේ කතාව කරනවා කියලා නිවේදනය කරාම විපක්ෂ නායකවරයා කරුණු හයක් ඉදිරිපත් කළා. එතකොට මම දැන් ජනතා විමුක්ති පෙරමුණද ඒතකොට මේවා ඇහුන්නේ නැහැ කියලාද ඔබලා හිතන්නේ? දැක්කේ නැහැ කියලා. ඇහුණයි කියලා මොනව කරන්නද? නැහැ වගේ සිටීම තමයි හොඳම යාට. මොනව කරන්නේ? ඒකද මේ කරලා තියෙන්නේ. දැක්ක පුළුවන් නම් එයා කරනවානේ. බැරි හින්දානේ මේ ඇවිල්ලා වෙන ඒවා වහන්න වෙන ඒවා කියවන්නේ. පේන්නේ නැහැ. අඳගොළු බිහිරි දැන්. දැන් මේකේ දැන් පැයයි විනාඩි 9ක් තිස්සේ පැයක් විනාඩි 9ක් තිස්සේ කාරණා ගොඩාක් ඉදිරිපත් කළා. මේ කාරණාවල සමහර ඒවා කරපුවා නැහැ කියන එකද ඔය ඔබතුමාලා කියන්නේ? මේකේ 180ක් විතර තියෙන නැති ඒවානේ. ඒව තමයි දැන් පෙළදෙන්නේ. තව තව කණ්ඩායමක් එනවා මේ අපි කීප දෙනාට මේක කළා මේකේ තියෙන බොරු කන්දරාව ඔක්කොම ගන්න කියන්න බෑ. මේ ටීම් එක මදි. හෙට තව කණ්ඩායමක් බහිනවා ඊතුරු බොරු ටික මේ තමුන්නාන්සලට හරියට සංඛ්‍යා ලේඛනත් එක්ක ඉදිරිපත් කරනවා. ඒකද ඔබතුමාලා හිතනවාද දැන් මේ රටේ ඔහු වටා සිටිනවනේ නිලධාරී රාජ්‍ය නිලධාරී ඕන්න මේ කියලා තියෙන්නේ. ඔව් එයාගේ නිලධාරීන් කියන්නේ එයාටම ඉන්නවනේ කට්ටියක් වියත් මගේ කියලා. රජයේ සේවයේ මිනිස්සු ඔහොම කියන්නේ නැහැ. ඉතින් ඒ මිනිස්සුන්ට කිව්වොත් මෙහෙම ලියලා ගෙනින්නේ කියලා ලියලා ගෙනෙයි. මෙහෙම එකක්. එහෙම රෙන්න ගේන්නේ නැහැ ඉතින්. එයාගේ කට්ටිය ඉන්නවනේ හෙන්චයියෝ. ඒ කට්ටිය තමයි ඔය ගෙනල්ලා මෙයා උඩ දාලා යන්න සර් බය නැතුව කතා කරන්න කියලා යවන්නේ. දැන් මේ කතාවේ ඔබතුමාලා විපක්ෂයක් ඇතුලේ සාධනීය එක කරුණක්වත් දකින්නේ නැද්ද? සාධනීය කරුණක් තියෙන්නේ කොහෙද? රට සාධනීය නැතුව කොහොමද කරුණු සාධනීය වෙන්නේ මෙයා? දැන් තමුන්නාන්සේට සාධනීයද මේ රට? දැන් තමුන්නාන්සේට තේරෙනවද දැන් කොවිඩ් එක සාර්ථකයි ආර්ථිකයේ සාර්ථකයි මේ පරිසරය ඉතා බැබලෙනවා මේ ඔකක්වත් කියද හැකිද? මං කියන්නේ මුදල් වියදම් කරන්නේ නැතුව කරන්න පුළුවන් ඒවා. එකක්වත් වෙලා තියෙනවේ නැහනේ. ඒ කියන්නේ මේ පවතින තත්ත්වයට වඩා වෙනස්ම කතාවක් කළා කියන එකද ඔය කියන්නේ? ඔව් ඉතින්. එතුමා ඉන්නේ වෙනම එක්ටම් ගේක ඉන්නේ. අයි මේ දවස්වල එළියට යන්නත් බෑනේ. ඉතින් මේක රටේ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. හරිද? ඉතින් ඔය ඔතන ඉන්න වටේ ඉන්න මේ කට්ටිය ටික විතරයිනේ ඇවිල්ලා කතා කරන්නේ. ඉතින් ඒගොල්ලෝ කියන්නේ මහරජ ඔබතුමා ඊටා උතුම්. අන්තිමට අර නිර්වස්තරයෙන් යනකම්ම කියනවා හරි ෂෝක්. ඒ ඇඳුමත් හරි ෂෝක් කියන පොඩි එකෙක් කවුරුද හරි පෙන්නනකම් ඒක තමයි වෙන්නේ. ඔව් සීතාම්බර පටේ. ඒ කියන්නේ මේ
මේ යන රටාව අනුව එතුමා දැන් සෑහෙන කාලයකට පස්සේ තමයි ওই ජාතිය ඇමතුවේ. මේ මෙවැනි වාතාවරණයක සෑහෙන කාලයක් හිටියා එතුමා. අමතුප හැම සැරේම හරි ෂෝක්නේ. එක සැරයක් ඇමතුවා සැමනුයි පරිප්පුයි දෙන්න. ජාතිය ඇමතලා පරිප්පුයි සැමතුයි දුන්නා සති දෙකකට. ඒකත් පොලිමෙන් ගහලා මරා ගන්න ගිහිල්ලා සැමන්ටින් වලින් අනිත් එකාගේ ඔළුවට ගහලා තමයි සැමන්ටින් එක අරගත්තේ. එතනින් ඉවරයි සැමනුයි පරිප්පුයි ඔක්කොම. ඒකට ජාතිය ඇමතුවා. ඕවටනේ ජාතිය ඇමතන්නේ. ඒ සැරේ තමයි මේ සැරේ හිතුවා මම සංඛ්‍යා ලේඛන වලින්ම අමතන්නම්. අලුත්ම ජාතිය එකක්. ඔය දීපු සංඛ්‍යා ලේඛන තමයි දැන්. ඔය අපි පෙන්වුවේ ඔක්කොම ඒ සංඛ්‍යා ලේඛන. මිනිස්සු මහමග කරනවා ගෙවල් වල. ඒ ජනාධිපති කියපු ලකුණු ටික තමයි ටික. 5000 දෙනවා කිව්වා. ලංකාවේ පවුල් 60යි. වැඩිම ගාන. 5000 ගානේ දුන්නත් බිලියන 30යි යන්නේ. නමුත් ඔය 60න් 15 රජයේ සේවය. තව ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නේ 120කට විතර. මෙතනත් පට්ටපල් බොරුවක් කිව්වේ. බිලියන 10යි යන්නේ බිලියන 30යි කියලා. එයාට දැන් ඉතුරු වෙලා තියෙන මර්ධනය විතරයි. එයා සමාජ මාධ්‍යවේදීන්ව එක එක්කෙනා දැන් ඊයේ රාත්‍රිත් මෙයා ජාතිය අමතනවා CID එකේ උන් ගිහිල්ලා උස්සගෙන එනවා කට්ටිය. සුදු වෑන් වලින් උස්සගෙන එනවා. මෙයා හිතනවා ඒවෙන් පුළුවන් කියලා. ඒවා ඒ කාලේ ගියා. ජනාධිපතිතුමා ඒ කාලේ ගියා. දැන් බලන්න සමාජ මාධ්‍යවේදීන් කී දෙනෙක් විශ්වාසද කියලා සමාජ මාධ්‍යයට ගිහිල්ලා බලන්න බය නැතුව බණින බැලිල්ල. ඒක අඩු වෙලා තියෙනවද කියලා බලන්නකො පොඩ්ඩක්. නෑනේ. තව වැඩි වෙනවා. ඕක තමයි වෙන්නේ. මියන්මාරේ තත්ත්වයට ලංකාව ගිහියා කියලා මේ ජනාධිපති අපිට බයක් තියෙනවා. ඒතර ලෝකෙම තනි වෙනවා. අපි